කවුරුත් සාධකාරයෙන් පවත්වන්න. සාදු සාදු. අද කවද්ද? 2021 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ 20 වෙනි දවස දිනය දවස බිනර පුන්පෝ දවස නේද? එතකොට අද මනුස්ස ලෝකේ නැතු වුණාට දිවි ලෝකේ තවතිසාවේ විශේෂ කටයුත්තක් සිද්ධ වෙනවා. ඒ මොකද්ද? සුධර්මා දේව සභාවේ අපගේ පින්වත් සනන් කුමාර බ්‍රහ්මරාජයන් උපාසක පින්වත් උපාසක මහත්තයාගේ ප්‍රධානත්වයෙන් සියලු දෙවිවරු රැස් වෙනවා. මොකටද? මෙලොවටත් පරලොවටත් ශ්‍රේෂ්ඨ වූ ස්වකහාත සම්දිට්ඨික අකාලික ඒහිපාසික ඕපනායක පච්චත්තං වේතබ්බෝ විඤ්ඤෝයි කියන මෙලොව පරලොව සැප සලසන සතර ආපාදුකෙන් මුදවන රාග දේශ මොහ දුරු කරන ජරා මරණ දුක නිදහස් කරවන තුන් ලෝකෙටම අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ තුන් ලෝකෙටම උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ කතාවස් කරන්ට නේ. එතකොට සුගතියම පහළම තලය වෙන මිනිස් පියසේ ඉන්න අයගේ ගුණධර්ම ගැන පරීක්ෂාවක් කරලා සතරවරන් දේවවරු අද අරගෙන යන දවස නේද? අද සතරවරන් දේවවරු මේ මනුස්ස ලෝකේ සිසාර අය විදිනවා. කවුද දෙමෝපියන්ට සලකන්නේ නේ? කවුද පින්කම් කරන්නේ? හොඳට දන් දෙන්නේ, සිල් රකින්නේ, බණ භාවනා කරන්නේ කියලා හොයාගෙන යනවා. ඊළඟට සීනුවණින් ජීවත් වෙන්නේ, බණ භාවනා කරන්නේ, සතිපට්ඨානෙ වඩන්නේ කවුද කියලා විස්තර හොයාගෙන අද ඇවිදිනවා මහා පෘථුවියේ. ඒ ඇවිදගෙන ගිහිල්ලා ඒ විස්තරත් එක්ක තමයි තවතිසාවේ අද ධර්ම සාකච්ඡාව යන්නේ. එතකොට ධර්ම සාකච්ඡාවට කලින් එතකොට ප්‍රධාන අනුශාසක කවුද? අනාගාමි සනන් කුමාර බ්‍රහ්මරාජයන් උපාසක මහත්තයා. එතුම තමයි ප්‍රධාන. වෙන අනාගාමි කවුරුත් එතන නෑ. හොඳ ධම්ම කතිකෙක් තියෙනනේ. එතකොට පහළ තමන්ගේ සහෝදර දෙවි පිරිසට තමයි අර ධර්මයේ වැඩි හිටි කෙනානේ. ඒක හරිනේ. ඔව් වැඩි හිටි කෙනා. එතකොට එතන සීලේනුත් වැඩි හිටි, සමාධියනුත් වැඩි හිටි, ප්‍රඥාවෙනුත් වැඩි හිටි, ආයුෂේනුත් වැඩි හිටි. නේ. දැන් මෙතන වැඩි හිටි කවුද? මමනේ. ඔව්. සාමාන්‍ය ලෝකේ වැඩි හිටි බව බලන්න මොකෙන්ද? වයසෙන්. ඔව්. ඔව් තාත්තා තමයි වයසමේ. නේද? එතකොට එහෙම වැඩි හිටිකමකුත් තියෙනවා. හැබැයි ගේ ගෙදර වැඩි හිටිකමක් ඒ විදිහට තිබ්බට සාසනේ ගේ ගෙදර ඉන්න කෙනා ජීවත් වෙනකොට අම්මයි තාත්තයි පුතත්ජන. පුතා අනාගාමී. එතකොට වැඩි හිටි කවුද ගෙදර ඉන්න කෙනා? අම්මයි තාත්තයි. එතකොට අනාගාමී කියලා අම්මට තාත්තට උපස්ථාන කරන්න ඕනේ නැද්ද? වඳින්න ඕනේ නැද්ද? දැන් ගටිකාර උපාසක මහත්තයා නේද? අම්මයි තාත්තයි අන්දයි. බලන්න මේ වෙනස අපි ඒ තේරුම් අරගෙන ජීවත් වෙන්න ඕනේ. අනාගාමීලා මොකද ඵලයට වැඩි හිටිකමක් මේක දෙන්නේ. සීලේ පේනවනේ. ඵලේ ගුණයක්. මාර්ගී ලෝකෙට පේනවනේ. පේන දෙයට තමයි බුදුරජාණන් වහන්සේ වැඩි හිටිකම දෙන්නේ. ඒකත් පරිසරය අනුව වෙනස් වෙනවා. ගේ ගෙදර එහෙම වුණාට පැවිදි වෙනවා. පැවිදි වුණාට අවුරුදු 70 කෙනෙක් පැවිදි වෙනවා.
හැබැයි අවුරුදු 7 කෙනෙක් ඊයේ පැවිදිලා ඉන්නවා. දැන් අර 70 කෙනාට වඩා වැඩි හිටි කවුද? අන්නේ වෙනස එතකොට අතන මෙතෙන් ඩවට වෙනස්. ඒ වෙනස තේරුම් අරගෙන තමයි අපි ජීවත් වෙන්න ඕනේ. හැමතැනම එක සමාන සිද්ධ වෙනවා නෙවෙයි. නේ? එතකොට එහෙමනම් දැන් අපින් කවුරුවත් ඇවිල්ලා ඇහුවද සතරවරුන් දෙවිවරු අපි සිල්වත්ද කියලා අපිට සිහිනුවන තියෙනවද කියලා ඇහුවද? අපි දාන සීල භාවනා සතිපට්ඨානෙ වඩනවද කියලා ඇහුවද? නෑනේ. එතකොට අපි මේ ගණේට අහු වුණාද නැද්ද කියලා අපි දන්නවද? එතකොට අපිට ඒක වැදගත්ද? අපිට ඒක අදාළද? අදාළද? අපිට අදාළ වෙන්නේ තව කෙනෙකුගේ පරීක්ෂණයකට මුහුණ දෙන්න සුදුසුකම් ඇති කර ගැනීමද? එහෙම නැතුව ගුණධර්මයක් වශයෙන් වටිනාකම හඳුනාගෙන තමන් ගුණධර්ම පුරුදු කරන කෙනෙක් වීමද? අන්න ඒක තමයි අවවෙන තැන. දැන් ඉගෙන ගන්න මොකටද? රසාවකටනේ. මේකේ එකක් නෑ. නේ? ධර්මයේ ඉගෙන ගන්නේ ධර්මයේ පුරුදු කරගන්න. ඒකම අනුන්ගේ වැඳුම් පිදුම් සත්කාර සම්මාන ලබන්න නෙවෙයි. කාගවත් ಗುಣ කතා කරන් අහන්න නෙවෙයි. ඉතින් ඒ නිසා අද පොන්පෝ දවස දැන් මේ කොරෝනා ගැටලුවත් එක්ක ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවේ භාවනාව සම්පූර්ණ තැරලා ගිහිල්ලා පිරිස අතරේ දැන් සිල් ගන්නවද ගෙවල් වල? අඩුයිනේ. ඊට පස්සේ දානේ දෙන පරිසරෙත් පාර කැපිලම තියෙන්නේ උපතින් බෞද්ධ වුණත්. දුගතියටම නේද දැන් පරිසරය හැදිලා තියෙන්නේ. නමුත් දැන් මේ අයට ඒ අවස්ථාවට වෙනස් ටිකක් වෙනස්. නේ? දැන් ඉස්සෙල්ලා තාත්තලා දෙන්න විතරයි හිටියේ. ඊට පස්සේ තව දෙන්නෙක් එකතු වුණා. නේ? ඊට පස්සේ අපේ සකදාගාමි සිරිමා උපාසිකාවගේ ගමෙනුත් ආවා. නේ? ඔව් පාළුවට ගිය පාළුවැවෙනුත් ආවා. නේද? දැන් පිරිසක් ඉන්නවා. දැන් මෙතන තඹුත්ත කියලා කවුරුවත් ඔව් සිරිමාපුර කියලා කවුරුවත් රාජාංගනේ කියලා කවුරුවත් නැහැ. දැන් ඉන්නේ කවුද? උපාසක නෑ උපාසක විතරයි. නේද? මෙතන උසස් කුලයේ කියලා කවුරුවත් පහත් කුලයේ කියලා කවුරුවත් එතකොට දුප්පත් පොහොසත් කියලා කවුරුත් ඉන්නේ කවුද? උපාසක විතරයි. ශාසනික නෑනේ. ඒකනේ බුදුරජාණන් වහන්සේගේ සිවණ පිරිස තුල ජාති කුල මලාගම් ભેද නෑනේ. ඇයි හැම කෙනාම උතන ඉන්නවනේ. එතකොට එතන ගරු කරන්නේ ගුණයට. දැන් හිතලා බලන්න හඳේ කෙනෙක් ඉන්නවා තිරුවන් සරණ ගිය. එතකොට අපි එයාගේ ජාතිය කුල මලද හොයන්නේ එයා තිරුවන් සරණ ගිය කෙනෙක් කියලා නේද හිතන්නේ. එතකොට අපි ඒ ජාති කුල මල ආගම් හොයනවද? නේ? එතකොට අපිට ගෞරව කරන්නේ නැද්ද? අදහන දේ හොඳ දෙයක් කියලා. නේද? දැන් ඔබාමා ජනාධිපතිතුමා ඒ රටවල් ක්‍රිස්තියානි වෙන්න ඕන රාජ්‍යයක් වෙන්න. එතුමා තෙරුවන් සරණ කිරී පැහැදීමක් තියෙනවා කියලා හිතනකොට කියන ආරංචි වෙනකොට ඇත්ත නැත දන්නේ. අපිට කළු සුදු ભેදයකින් තොරව, ජාති කුල මලාගම් ભેදයකින් තොරව සතුටක් ඇති වෙන්නේ නැද්ද? අනේ උතුම් ලාභය ලැබුණොත් එතුමාට කොයිතරම් ලාභයක්ද කියලා හිතනවනේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ ලක්ෂණ. මොකද සිහිනුවන මුල් කරගෙන තමයි ශ්‍රාවකත්වයේ තියෙන්නේ. නේ? මේ ධර්මයේ තියෙන මුළුමනින්ම නුවණැත්තන් සඳහා පමණයි. එතකොට නුවණැත්තෙක් වෙන්නේ ලෝකේ කර්ම ඵල විග්‍රහය තේරුම් අරගෙන සංවර වීමෙන්. එහෙම නැතු මොන දේ ඉගෙන ගත්තත් කොච්චර මිල මුදල් තිබ්බත් කොච්චර පිරිස් පිරිවරාගෙන හිටියත් ඒක නුවණැති භවයේ සංකේතය නෙවෙයි. එහෙනම් අපි අද කතා කරන්නේ අපේ කවුරුරි මෙහෙම ඇහුවොත් පහසු ප්‍රශ්නයක් අපි ඊයේ කොහෙද හිටියේ කියලා අපිට දෙන්න උත්තරයක් තියෙනවද නැද්ද?
අමාරුද ලේසිද? ලේසිනේ. සීකල ගන්න පුළුවන්. ඊට පස්සේ අද කොහෙද ඉන්නේ කියලා ඇහුවොත් අපිට පිළිතුරු දෙන්න ලේසිද අමාරුද? ලේසි. දැන් මෙතන ඉන්නවා. ඊළඟට අහනවා අපි හෙට කොහෙද ඉන්නේ කියලා. ඒකට උත්තර දෙන්න අපිට පහසුද අපහසුද? ලේසිද අමාරුද? ඒ මොකද ඒ මොකද බලමු ඔයගොල්ලන්ට නුවණ තියෙනවද කියලා. හිතන්න පුළුවන්ද කියලා. සාදු සාදු. අන්න ඒක තමයි ඇත්ත. ඔව්. බරපතලම දේ තමයි මිනිස් පියස ආයෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ මැරෙන්න පුළුවන්. ඒ කියන්නේ අනාගතය කියන එක එහෙනම් බයක්ද නැද්ද? බයක්. කාටද බය? බුදුරජාණන් වහන්සේ වදාලා මරණයේ ඉදිරියේ බිය වෙන්නේ කවුද? ගෙවල් දොරවල් මිල මුදල් යාන වාහන භවභෝග රන් රෙදි කිත්තතු වරක බාන ස්වාමි බිරින්දෑවරුන් ලේලි මිනිබිරි මුණුබුරුවන් ගැන පංචකාමයට අයිති දේවල් වත්ත පිටිය හරක බාන ගැන ආසාවෙන් කැමැත්තෙන් පොදිබදගෙන නම් ඉන්නේ. අන්නයා මැරෙන්න බයයි. තේරෙනවනේ? අක්‍ර දෙකවමනක් තියෙනවනේ. ඔව් තියෙන එක නෙමෙයි දෝෂේ. පරිහරණය කරන එක නෙමෙයි දෝෂේ. ඒක මගේ කියලා අල්ලගෙන ඉන්න එකයි දෝෂේ. සීනෝනේ පරිහරණය කරාට කම නෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා හිත මැරෙන්න පුළුවන් කියලා හිතනකොට කාට හරි බයක් ඇති වෙනවා නම් ඒ බය ඇතින දෙවෙනි කෙනා තමයි තමන්ගේ රූපය ගැන තමන්ගේ ශරීරය ගැන ආසාවෙන් ඉන්න කෙනා. එයත් මැරෙන්න බයයි. ඊළඟට පව් කරගත්ත කෙනා මැරෙන්න බයයි. බුදුරජාණන් වහන්සේ ගැන නොසෙල්ලෙන ප්‍රසාදයක් නැති කෙනාත් මැරෙන්න බයයි. එහෙනම් අනාගතේ බය ඇති වෙන්නේ කාටද? අසුතවත් පුතජන කෙනාටද ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාටද? ඔව්. බාල කෙනාටද පඬිත කෙනාටද? අසත්පුරුෂයාටද සත්පුරුෂයාටද? අසත්පුරුෂයාට. දැන් මේ අයට බයක් ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවද නැද්ද? ඇති වෙනවනේ. එතකොට ඒ මොකද? අර කරුණු හතරෙන් ඔව් අර ආස කරන දේවල් තියෙනවා. ගෙවල් දොරවල් මිල මුදල්. ඒව නැති වී කියලා තියෙන බයත් එක්ක මැරෙන්න බයයි. තමන් පරිහරණය කරන ශරීරය ගැන ආසාව ඒක නැති වී කියලා බයයි. පිනේ අඩුව ඒ නිසා මැරෙන්න බයයි. බුදුරජාණන් වහන්සේ ගැන තියෙන ප්‍රසාදයේ අඩුවක් තියෙන නිසා මැරෙන්න බයයි. එහෙනම් මේ බය දුරු කරගන්න තාම අපිට කාලය නැද්ද? හේතු ඒක වෙන්නේ කොහොමද? අපි තාම ජීවත් වෙලා මැරිලා නැහනේ. නේද? එහෙමනම් තවදුරටත් අපිට අනාගත බිය ඇති කරගන්න කරුණු කාරණා දේශනා කරලා තියෙනවා. මේ හේතු මුල් කරගෙන හිතලා අනාගතයට කරන්න තියෙන මේ මොහොතේ කරන්න තියෙන දේවල් ඊළඟ මොහොත නම් අනාගතයට දමලා පරක් වෙලා ප්‍රමාද වෙලා අකුසලයට වෙලා සතර පායට වැටෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා එහෙම කරගන්න නැතුව මෙන්න මේමත් අනාගත බය තියෙනවා කියලා තේරුම් අරගෙන තේරුම් ගන්නට කරපු දේශනාවක්. එතකොට මෙහෙමත් අනාගතයේ බියවල් තියෙනවා. ඒ බිය තමන්ට මොහොන ඒ බියවල් වලට තමන්ට මොහොන දෙන්න කලින් දැන් කළ යුතු දේ දැම්ම කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාවක්. අනාගත භය චතුර්ථ අනාගත භය සූත්‍රය. අනාගත භය ගැන වදාළ සිව්වැනි දේශනාවයි. දැන් මේ ධර්මයෙන් කරන්නේ මොකද්ද? මෙලෝ පරලෝ සැප සලසනවා, සතර පා දුකින් මුදවනවා, රාග දේශ මොහ ගිනි නිවනවා, ජාති ජරා ව්‍යාධි මරණ දුකින් නිදහස් කරනවා. මේක තමයි මේ ධර්මයෙන් කරන්නේ. එතකොට මේ ධර්මය අපිට අවශ්‍යද? අවශ්‍යයි. මේ මොහොතට විතරක්ද? එහෙම නැත්නම් උදේට විතරක්ද? දවල්ට විතරක්ද? හවසට විතරක්ද? දවසට විතරක්ද? සතියකට විතරක්ද? මාසයකට විතරක්ද? අවුරුද්දකට විතරක්ද අපිට අවශ්‍ය වෙන්නේ?
ඇයි මැරුණට පස්සේ? එහෙනම් ඊළඟ ජීවිතයට යන්නේ මේ ජීවිතේ තමන්ගේ ජීවිතයට ඒ ධර්මය සංවේදි කරගත්ත ප්‍රමාණය මත. සංවේදි කරගන්න කියන්නේ සම්බන්ධ කරගත්ත ප්‍රමාණයට. ඒ කියන්නේ ධර්මානුකූල ජීවිතය ගත කරපු ප්‍රමාණයට තමයි රැච්චචි කර්මයෙන් තම පුරුදු කරපු දේ තමන්ට ලැබෙන්නේ. ඒක තේරුණානේ? තේරුණානේ? දැන් අපිට උදාහරණයක් ගත්තොත් කෝටි 7-800ක් ඉන්න මේ පෘථිවියේ අපිට විතරක් මොකද අපි පුතින් බෞද්ධ වුනේ? බුදුරජාණන් වහන්සේ මුණ ගැහුනේ. ධර්මයේ මුණ ගැහුනේ. ධර්ම ශ්‍රවණේ, කල්යාණ මිත්‍ර මුණ ගැහුනේ. බොහෝ පිරිසකට මහ පොළොව වගේ පිරිසකට නැති වෙන්න අපිට ලැබෙන්නත් හේතුව මොකද්ද? අන්න හරි. ඔව් සත්‍යයට අනුව කටයුතු කරලා සත්‍යයට අනුව ජීවත් වෙලා සත්‍ය වූ භවය උත්තම වූ බුදුරජාණන් වහන්සේ ළඟන පැහැදීමෙන් කටයුතු කරන රැස්වෙච්ච කර්මය. ඒ ධර්මයේ කෙරෙහි පැහැදීමෙන් රැස් කරගත්ත කර්මය නේ. ඒ නොනැති ගේ පැවිදි උතුමන් කෙරෙහි පැහැදීමෙන් රැස් කරගත්ත කර්මයෙන් තමයි අපිට මේ ශාසනය බුද්ධ ශාසනය මේ සියල්ල ලැබිලා තියෙන්නේ. හැබැයි ඒකෙන් ප්‍රයෝජනයක් ගත්තේ නැත්තම් අපිට මොනව වේද? ආයමත් මේ අවස්ථාව අහිමි වේද හිමි වේද? හේතුව මොකද්ද? හිමි වෙන්න ලැබෙන්න තියෙන කර්මය අඩු වෙන නිසා. නේ? එහෙමනම් එහෙම නොවෙන්න නම් මේ ධර්මයේ වටිනාකම තේරුම් අරගෙන අපි ධර්මානුකූල ජීවත් වුණොත් ඒකින් රැස් වෙන කර්මයෙන් ළඟම ඥාතීන් විදිහට අපිට ධර්මයේ ඒ සුදුසු තැනදී මුණගස්වාවි කර්මයෙන් නේද? උදේට මොනවද අයියා කෑමට තිබ්බේ? කෑම නෙමෙයි දානෙට තිබ්බේ. බත් තිබ්බා වෙන. මඤ්ඤොක්ක තිබ්බා. පාළුවේ උපාසක මහත්තයා වෙන මොනවද තිබ්බේ නිදාගන්නේ? වෙන මොනවද තිබ්බේ? මාළු පිණි නෙමෙයි. කිරියොද තිබ්බා වෙන. ආ. ඔව්. කෑවද? මං දැක්ක ඉස්කෝලේ තාත්තගේ පිගානේ ඉඩ නැහැ. මං කැපකරු අයියට පෙන්නුවා නේ අන්න බලන්න කිව්වා කෙනාගේ හැටියටද පිගාන කියලා. ඊට පස්සේ මං කිව්වා නෑ නෑ ඔච්චර කන්නේ නෑ. ඔය අර දරුවන්ගේ කැමැත්තට තමයි ඔය. ඒක නේද ඇත්ත? ඈ ඒකනේ ඇත්ත. එහෙමනම් ඕගොල්ලෝ පොයට විතරක් කොහොම කරලා අවම හිතනවා නම් අපිට මුළු ජීවිත කාලෙම ඔහොම හිතන්න වෙනවනේ. දැන් ඒක දැන් අපිට තේරෙනවා දැන් ස්වාමීන් වහන්සේලා දානය පිළිගන්නන් කියපුවාම මේ අතවහපුවාම හිත නිකන් ස්මූස් ගහගෙන යනවා. ඔව් කීරි ගහගෙන යනවා. කීරි ගහගෙන ඔබ වහන්සේ අතාරිනවා. ඊට පස්සේ අපි හිත නිකන් ප්‍රසන්න වීගෙන යනවා. ඔව් ඒ ස්වභාවය සතුටක් ඇති වෙනවා. අපිට දැන් අපි මේකත් වින්දා. මේක තමයි ඕපනායක බව කියන්නේ. එතකොට බලන්න අපි කොයිතරම් ඉවසීමක් ඉස්සෙල්ලා පාර මම බත් දෙද්දී චුට්ටක් දෙන්න කිව්වා. ඊට පස්සේ හෙන්දින් ටිකක් දැම්මා. ඔව් ඊට පස්සේ අනිත් කෙනෙක් දැන් දෙන්න අත වහගෙන ඉන්නකොට මෝන දිහා බලන් හිටියා. ඊට පස්සේ චුට්ටක් දෙන්න කිව්වා. බත් දෙකක් ආවා. හරි. දැන් අවදි වුණානේ. දැන් හරිනේ? දැන් හරි නේද? හා. ඒ මොකද? පුරුද්දට දැම්මම පුරුදු දෙයට හිත අවදි වෙලා යනවා. උපාසක මහන්තට ආධුනිකයි. ඊළඟ දවසේ සරම තියෙනවා. සුදු ෂර්ට් එකක් මහා ගන්න ඕනේ. ඔර පලාවකුත් තියෙන්නේ. නෑ මං කියන්නේ. ඒක තමයි ඩ්‍රෙස් එක. ඒ කියන්නේ අර ඩ්‍රෙස් එක නෙවෙයි සමා වෙන්න ඕනේ. ඒක තමයි උපාසක පින්වතුන්ගේ ඇඳුම. නේ ඔය තාත්තලා සිල් රකින්නවද නැද්ද මන් දන්නේ. ඔය ලස්සනට ඉන්නේ උපාසක මහත්තයද? ඒක දන්නේ කවුද? තවන්නේ. නේ? ඔව්. රෙදි කෑල්ලකද සිල් තියෙන්නේ? ඇඳුමකද තියෙන්නේ? එහෙනම් හිතේ තමන් සමාදන් වෙච්ච සිල්පද රැක්කද නැද්ද කියලා කොහෙද තියෙන්නේ? හිතේ තියෙන්නේ. නේ? මම සමාදන් වෙච්ච රැක්කද? ඒක බාහිරට පේන්නේ නෑ. අහන්නේ අය අඳින ඇඳුම තමයි ඔය ඇඳගෙන ඉන්නේ. ඔව්. අනාගත බය හෙට මෙරිද දන්නේ නෑ. ඊට කලින් මොකද කරන්න ඕනේ නේද? පින්දහම් කරගන්න ඕනේ. කුසල් වඩන්න ඕනේ.
ඒ වගේමයි හිත කියන දවසේ තව බිය තියෙනවා. අපිට ධර්ම අවබෝධයට ඵලිබෝධ වශයෙන් බාධා වශයෙන් ඇවිල්ලා ධර්ම මාර්ගයෙන් බැහැර වෙන්න ඉඩකඩ නැති වෙන්න තව අනතුරු තියෙනවා. තේරුණානේ? දැන් අපි ගොඩක් දන්නේ අපිට ලෙඩ වුණොත් කරගන්න බැරි වෙයි. මෙච්චර හිතන්නේ තව තියෙනවා. ඔන්න අනාගත බය. පළවෙනි එක මේ දේශනාව සවැත් නුවරදී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අනාගත බය සූත්‍රය 4 වෙනි එක. බුදුරජාණන් වහන්සේ වදාළනවා පින්වත් මහණනි මේ අනාගතයේ ඇති වෙන බය පහක් තියෙනවා. දැන් මීට අවුරුදු 2560කට කලින් ජේතවනාරාමේදී අප්‍රමාදී වෙන්න මේකට අහු වෙන්න කලින් කියන පණිවිඩය තමයි මේ සංඝයාට දෙන්නේ. එතකොට මේක අපිට අද බලන්න ඒවා තියෙනවද කියලා. ඒගොල්ලෝ මේ වගේ කරුණ කියලා තමයි සංඝයා ඒ කාලේ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සංඝයා අප්‍රමාදී කෙරෙව්වේ. තේරුණානේ? එතකොට ගිහි පැවිදි කාට පොදුයි. බුදුරජාණන් වහන්සේ වදාලා මේකල මේවා හටගෙන නැහැ කියනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට මේ කියා දෙන මේ පෙන්වා දෙන බය හටගෙන නැහැ. මේවා හටගන්නේ අනාගතේ. දැන් බුදුරජාණන් වහන්සේ පිරිනොම් පාලා කොච්චර කාලද? අවුරුදු 2000 වාසි. එහෙනම් දැන් මේවා තේන්න පුළුවන් බලමු. ඔව්. අනාගතේ හටගෙන නැහැ. තාම හටගෙන නැහැ. ඊට කලින් මේ අප්‍රමාද වෙන්න කියන පණිවිඩය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේකල මේ බය පහ හටගෙන නැහැ. මේවා හටගන්නේ අනාගතේ. ඔබ විසින් මේ තේරුම් ගන්න ඕන කාරණයක්. මේ කියා දෙන කාරණේ ඕගොල්ලෝ තේරුම් ගන්න ඕන කාරණා. දැනගෙන ඒවා ප්‍රහාණය පිණිස දුරු කිරීම පිණිස දැම්ම වීරිය කරන්න උත්සාහ කරන්ට කියලා බුදුරජාණන් වහන්සේ වදාළනවා. පින්වත් මහණනි, ඒ අනාගත බය පහ මොනවද කියලා උන් බුදුරජාණන් වහන්සේන් ප්‍රශ්නයක් උපද්දවනවා. එතකොට ආහන සංඝ පිරිසට මොකක්ද හිතෙන්නේ? අවශ්‍යතාවය ඇති වෙනවා මොකක්ද කියලා දැනගන්න. එතකොට හැමතිස්සෙම සූදානම්ෙන් ඉන්නවා ඒ ආහන මේ ඕමනා කරන ධර්මයේ ගන්න. නේද? නිදිව දැන් ඈනුන් ඇර නේ. දැන් ඔයාලත් වගේ ඈනුන් ඇර බත් මතයි අර මතයි මේව කර දැන් මමත් බණ කියන්නේ කිව්වොත් ඔයාලට මොකද හිතෙන්නේ? ඈ? නැගිටලා යන්න හිතෙන්නේ නැද්ද? ඈ? එහෙමනම් දැන් මම බණ කියනවා. ඕගොල්ලෝ ඈලි මෑලි වෙලා නේද? ඈනුන් අරිනවා එක විදිහකට ඉන්න බෑ. ඈනුන් නේද? එතකොට මට බණ කියන්න හිතේද? ඔව්. රියදුරු වාසනේ ළඟ යන ඉස්සර කෙනා ඉස්සරහ මෙහා පැත්ත කෙනා නිදා ගන්න බෑ. එතකොට රියදුරට මොකක් වෙයිද? එතකොට වාහනේ යන අයට මොකක් වෙයිද? මේකුත් තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගෝසා කරන අය ලෙව්ව වගේම නිදා ගන්න අය තියන්න. නිදාගෙන ඉඳලා එන්න. හැබැයි එතකොට පෙරහැර ගිහිල්ලා විර වෙන්න පුළුවන්. ඊට පස්සේ වෙස් බැන්දට වැඩ ඔව්. මොකද අසපුල් මං එන්නකොට හරියට උග කරනවා. මේ ඔයා නිදිනම් ඔයාට නෙවෙයි මං කියන්නේ. තාත්තා නිදාගත්තේ නැද? නිදාගත්තද? රෑ. එතකොට මේ අර අනිත් අය බලන කවුද නිදාගෙන ඉන්නේ කියලා. ඔව් අපිට පේනවා අයින්නවා. අක්කෙනෙක් හිටපන්. ඔව් ස්වාමීන් වහන්සේ දැක්කම නැගිටපන්. සමහරක් තන්නේ ඉරියව්වට කපටි උපාසකම්මලා ඉන්නවා. කොන්ද කෙලින් තියාගෙන ඊ ගහ වගේ රේල් පීල් වගේ එක ඉරියව්වට බුදිනේ. නැගිටිනකොට අනු සියලු දෙනාම සාදුකාරයක් පවත්වනවා. බණ ඉවර වෙලා. හිමීට නෑ. එයා හිමීට අත ගන්නවා. හිමීට අත අරගෙන සාදු 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 කියනවා. දැන් අනිත් අය හිතනවා මෙයා ඇස් පියාගෙන එතකොට මෙච්චර වෙලා මොකද කරලා තියෙන්නේ? නිදාගෙන අක්කේ මොනවද කියපු බණ? හරි ෂෝක් බණ ටික කියනවා. එතකොට මොනවද කියපු බණ? මට ටික මතක නෑ. මොකද කරලා තියෙන්නේ? බණ අහලාද නිදාගෙනද? ඕන තරම් අධ්‍යක්ෂින් තියෙන මේ අවුරුදු 23ට දෙවෙනි පාර ගියාට පස්සේ තුන්වෙනි පාර ගියාට පස්සේ බණ අහන්නේ නැහැ. අර හාමුදුරුවෝ මට බයිනවා.
නිදා ගන්න ගෙදර නේ. ඊළඟට නිදා ගන්නවා පිටිපස්සට යන අර පන්තියේ ඉන්නේ දක්ෂයාද ඉස්සරහ පස්සේ පිටිපස්සේද? දක්ෂයා ඉන්නේ. අදක්ෂයා ඉන්නේ. ඒ වගේ මිනිස්සුන්ට ආදර්ශයක් වෙන විදිහට සීනුවන අවශ්‍ය තියෙන කෙනා ඉස්සරහින් ඉන්න. නැති කෙනා ආර වැසිකිලි ගිහිල්ලා නිදා ගන්න. ඒක හොඳ නෑනේ ආදර්ශෙට නේ. ඔව්. එහෙමනම් වැඩි කන්න එපා. දැන් ඔයගොල්ලෝ නෑ නිදාගත්ත නේද? එතකොට මොකද මේ නිද මත? පාළු බෑව. එහෙමද? ඒක වැඩියෙන් කන්න එපා. දැන් බලන්න මම ඊයේත් කල්පනා කරා මේ දැන් කියනෝනේ කිට්ටු වෙලා කියලා. ඉතින් මස් වැඩෙන්න වැළඳුවොත් වැඩේ. හැබැයි මග වැඩෙනවද? හැමතිස්සෙම බලන්නේ ඇඟේ බර දැනින්න බෑ. ඊළඟට බත් මතේ ඉන්න බෑ. එතකොට බත් හැන් දෙක වෙන්න පුළුවන්. සමහර දවස්වල මේ අපි දෙන්න වතුරයි උණු වතුරයි විතරයි. ඔව් ඒක එකපාරක් නෙවෙයි. ඊට කලිනුත් අපි කරනවානේ. ඉතින් මොකද තමන්ට මේක කරගෙන යන්න ඕන කරන පහසුව හැදෙන පරිසරය අපි තේරුම් ගන්න ඕනේ. මොකද බත්මාලු කාලා ඇඟපත හදාගන්න එකක් මේක නෑනේ. එතකොට ගිහියටත් ඒක තියෙන්න එහෙම එකක් තියෙනවනේ. ඔව්. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ අනාගත බය පහ මෙන්න මේකයි. ඒක වෙන්න කලින් ඕගොල්ලෝ අප්‍රමාද වෙන්න. පළවෙනි එක තමයි කියන්නේ මහන්නේ අනාගතයේ භික්ෂු අලංකාර සිවුරු කෙරෙහි කැමති වන්නා වූයේ. අනාගතයේ භික්ෂූන් බොහොම ලස්සන සිවුරු වලට කැමති වෙනවා කියනවා. ඒක අනාගත බයක්. ඒ වගේම ඔහු අලංකාර සිවුරු පෙරවීමට කැමති වෙමින් ගෘහපති පුරුදු වෙමින් පාංශුකූල චීවරය අත්හරිනවා කියනවා. දැන් සිවුර පාංශුකූල තියෙන්නේ නොඇලීමටත් සිවුරු හෙවීමේ දුක තේරුම් ගැනීමට. දන්නෝ දනිති. දැන් තාත්තලාට අර සිවුර හොයාගන්න පුළුවන් වුණාද? අර රෙද්ද. පහසු බැරි වුණානේ. එතකොට ඒ කාලේ සංඝයා වැඩි සිවුරක් හොයාගන්නවා කියන එක ලේසි දෙයක්. භික්ෂුණීන්ට තමයි බරපතලම ගැටලුව තිබ්බේ. අය අහිංසකයන් එළියට යන්නත් බෑ ඇතුළේ ඉන්නත් බෑ සල්ලාලියනේ. සමහර ස්වාමීන් වහන්සේලා උදායි හාමුදුරුවෝ වගේ ඒවත් ගන්නවා තුන් සිවුරින් අසරණ වෙනවානේ. ආර්යයන් වහන්සේලාට ජීවිතෙත් දෙනවානේ. ඉතින් ඒකනේ අනගාരികාව සංඝයාට ආදරේනේ. බැරි වෙලා ස්වාමීන් වහන්සේලාත් එක්ක උපාසිකාවක් ඕනට වැඩි කතාවට ගියොත් අනගාരികාවන් ඉස්සර අනගාരികාව මොකද කියන්නේ? තරුණයි ගොඩක් කියනවා. ඕගොල්ලෝ මේ ස්වාමීන් වහන්සේලාගෙන් අපි බලා ගන්න. ඕගොල්ලෝ ගිහි අය බලා ගන්න. ඕගොල්ලෝ ගිහි උපාසක වෙන්නේ. ඒ අය බලා ගන්න. මේ පැත්තට පනින්න එපා. හොඳට අහලා බලන්න නැද්ද කියලා. ඒක තියෙනවා. අපේ අයිති ඇයි අපි ඔක්කොම සිවුරු පැවිදුනේ. ඒකට අපි බලා ගන්න. ඕගොල්ලෝ අත ගහන්න ඕනේ. ඊර්ෂ්‍යාව යන්නේ. ඊළඟට අපේනේ. දැන් අපේ අසපේක හරියට තියෙනවා. අපේනේ. ඒක මේ රාගෙට නෙමෙයි. අපේනේ. අපේනේ. මෛත්‍රී කරුණායි උපස්සාරණ තියෙනවා. ඒක ලොකු දෝෂයක් නැතත් මේ එහෙම එකකුත් තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා පාංශුකූල සිවුරු අත්හරිනවා. පාංශුකූල සිවුර අත්හැරියට පස්සේ යට තියෙන ගෘහපති උපාසක පින්වතුන් පිළිගන්න නැහැ. ඒකට කැමති වෙනවා. ඊළඟට ආරණ්‍ය දුර ඈත වනසෙනසුන් වල වාසය කිරීම අත්හරිනවා. ආරණ්‍ය දුර ඈත වනසෙනසුන් වල ශ්‍රමණ ජීවිතයේ ශ්‍රමණ ප්‍රතිපදාවට හිතර කර වූ නෙක්ඛම්ම නිස්සෘත වූ පරිසරේ අත්හරිනවා. අනාගත භික්ෂුන් ඒ වගේම ගම් නියංගම් රාජධානි වෙත පැමිණලා තමයි වාසය කරන්නේ. දැන් වෙලානේ. ඒ කියන්නේ මාර්ගයෙන් බැහැර වෙනවා කියන එක නේද මේ? අනාගත බය දැන් සිද්ධ වෙලා. ඒ වගේමයි ගම් නියංගම් රාජධානියද පැමිණ වාසය කරන්නේ සිවුරු ලබා ගැනීම පිණිසද අනේක ප්‍රකාර වූ ශ්‍රමණ සාරූප්‍යයට කැප නොවූ කටයුතු වලට මැදිහත් වන්නා වූයේ. ඒ ගමට ආවනේ.
ඕ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා මුල් කරගෙන අකප වූ චීවර පින්න පාද සේනාසන ගිලන්පස බෙහෙත් පිරිකරට අයිති අකප වූ කැප නැති ප්‍රත්‍ය හිතකර නො වූ නිවන් මඟට සිව්පසය කැමති වෙනවා. මේ අනාගත බය බලන්න. එතකොට ශාසනීය වැඩපිළිවෙලින් ශ්‍රමණයන් වහන්සේලා බවට පත්වෙන ප්‍රතිපදාවෙන් බැහැර වෙලා සැහැල්ලුවට අරගෙන ආශ්‍රමණ භාවයට යන ප්‍රතිපදාවකට තමයි අවිල්ල තියෙන්නේ. මේ කවුද දේශනා කරන්නේ? ධර්ම රාජ්‍යයේ ධර්ම සේනාදී ධර්ම රාජානන් වහන්සේ. මේක ඇත්තක් මිස බොරුවක් වෙන්නේ, සත්‍යයක් මිස අසත්‍යයක් වෙන්නේ නැහැ. ඊළඟට මහණෙනි මේ පළවෙනි අනාගත බයයි. මොකක්ද එතකොට අනාගතයේ ඇති වෙන සංඝයාට එකල සංඝයාට වදාළ පළවෙනි අනාගත බය? අනාගත භික්ෂු අලංකාර සිවුරු කැමති වන්නාව. ඔන්න බයක් එකල. ඒක ශ්‍රමණ ප්‍රතිපදාව නෙවෙයි. ඔහු අලංකාර සිවුරු පෙරවීමට කැමති වෙමින් පාංශුකූල සිවුරු අත්තරින්නේය. දැන් ඒකත් වෙලා. ආරණ්‍ය දුර ඈත වනසේන සුංගල වාසය කිරීම අත්හැරලා ආරණ්‍යේ ඉන්න එපා. මොකද යක්කෝ ඉන්නවා, පෙරේතයෝ ඉන්නවා, බය කරනවා, බෙල්ල මිරිකනවා. පරණ ආරණ්‍ය හදපු අය මැරිලා ගිහිල්ලා ඇවිල්ලා ඉන්නවා. ඊට පස්සේ පරණ හිටපු හාමුදුරුවෝ ගිහිල්ලා ඉන්නවා, බෙල්ල මිරිකනවා. ඒ නිසා වට යන්න සමහර විට උපාධ්‍යයන් වහන්සේලා ගෝලයන්ට කියන දේවල්. එතකොට මේ සැබෑම උපාධ්‍යයන් වහන්සේ නමද? සමහර ගුරුවරු කියනවා ආචාර්යයන් වහන්සේලා ශිෂ්‍යයන්ට. ඒක හරිද? ඒක බුදුරජාණන් වහන්සේගේ සරණ ගියපු කෙනෙක් කියන දෙයක්ද? කියපු දේ මොකද්ද? ඒවයි වාසය කරන්න කියලා. එතකොට ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා ඉන්නේ, වැඩිහිටියා ඉන්නේ. බුද්ධ දේශනාව පහළයට අහන හැම දිනාට මේ විදිහට සිහිපත් කරලා දෙන්න නේද? දැන් මොකද්ද කියන්නේ? ඈත වනාන්තරයට යන්න පාලි ගහනවා. නේ? ඊළඟට කුටිවල ඉන්න එපා, පරණ කට්ටිය ඇවිල්ලා ඉන්නවා, බෙල්ල මෙරිකනවා, යක්ෂාරූඪ වෙනවා. නේ? මේ කාලේ පින් අවබෝධ කරන්න බෑ. පින්බන්දි. නේද? එතකොට එතන ශ්‍රාවකයෙකුගේ ලක්ෂණයක් තියෙනවද? අපි පිළිගත්තත් නැතත් සත්‍යයකනේ. අපි නිහතමානීව කල්පනා කරන සද්ධාවන්ත කෙනෙක් තමන්ගේ පුද්ගලික රුචි අරුචිකම් මත ප්‍රමාදීව වාසය කරලා ලාභ සත්කාරයට යට වෙලා බොහොම පුංචි ඉලක්කයකින් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි එයාට පොදු මූලික සියලු දෙනාටම පොදු බුද්ධ වචනේ තමන්ට ඕන විදිහට කපන්න කොටන්න. එතකොට තිසරණේට අභූතෙන් චෝදනා වෙනවද නැද්ද? සමහර විට දන්නේ නැති වෙන්න පුළුවන්. ශ්‍රද්ධා වේසෙන් ලොකු දේවල් කරන්න පුළුවන්. එතකොට ඒ ඇසුරේ ඉන්න කිසි කෙනෙක් ආචාර්ය වේවා උපාධ්‍යයන් වහන්සේලාගේ ඒවා ඉන්න කිසි කෙනෙක් මගපල ලබනවද? අද ඒක වෙලා නැද්ද? නේ? ගුරුත් එක්ක නැසුනොත් ගෝලියෝ සාසනික අභිවෘද්ධියක් තියෙනවද? ගුරුවරයා නැසිලා නම්, උපාධ්‍යයන් වහන්සේ නැසිලා නම් ගෝලියන්ට මොකක් වෙයිද? කක්කුට්ට ප්‍රධාන කියන ඇදෙට යන පැටවට මොනවා වේද? අද බහුතරයක් සුළු පිරිසක් ඇර ගිහි පැවිදි සරණ ගියා කියලා කියන සිවණ පිරිසට ඒ අනුතුරු වෙලා නැද්ද? හේතුව මොකද්ද? ධර්ම විනය ජීවමානයි. ධර්මයේ බලාගෙන ඉන්නවා. ගුණ ධර්ම දියුණු කරලා නිවන කරා ගිලා සසර දුකින් නිදහස් කරවන්න. අඩුව මොකද්ද? ඒ ධර්මයේ බුද්ධං ධම්මං සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ ගිහිල්ලා ශ්‍රාවකයයි කියා ගන්න සිවණ පිරිස සූදානම් නැහැ. සූදානම් නැත්නම් මොකද? ඒ අයට ඒ කරා යන්න නායකත්වය දෙන්න කෙනෙක් නැහැ. දැන් අපිට ධර්මය අහන්න ලැබෙනවා. අපිට මඟපල්ලාවෙකින් ධර්මය ඇහෙනවද? කලාතුරකින්. සමහරට ඒ අයගේ බණ අහන්න කැමති නැහැ. බලන්නේ නැහැ. මොකද පින ගැන කියවෙන්නේ නැහැ. අවබෝධය ගැන විතරයි කතා කරන්නේ. පින ගැන පිනට අදාළ තැන පින කතා කරමු. අවබෝධයට අදාළ දේ එතන කතා කරමු. මේක පරිල ගන්න ඕනේ නෑ. මොකද ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවත් නිකලස් බුදුරජාණන් වහන්සේමයි දේශනා කළේ. අපේ ධර්ම සරණ ගියානේ. එතකොට සතිපට්ඨානය දේශනා කළේ නිකලස් බුදුරජාණන් වහන්සේමයි. මාර්ගඵල ගැන දේශනා කළේ සුගති තුගති සංසාර ගමන මේ සියල්ල දේශනා කරේ අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේමයි නේද? ඒක පටලව ගන්න හොඳ නෑ.
පින් කරන කෙනා කුසල් අවබෝධයේ පැත්තට ද්වේෂ කරොත් එහෙම තියනවනේ. බහුතරයක් වෙන්නේ මේ අර පැත්තෙම. ඔව් ඒක එතකොට ඒක හරියද? එතකොට සතිපට්ඨානේ වඩන අය පින් කරන අයට ගැටුණොත් ඒක හරියද? ඒ මොකද? නිරෝල් නැහැ. නේ? නිරෝල් නැතිකම තියෙන්නේ. ඉතින් සිහිනුවන ධර්ම විනය නිරෝල් වෙන්නේ නිරෝල් වෙච්ච ආචාර උපාද්‍ය තේරමද්දේකම නවක ගිහි පැවිදි සාසනික සාරය ලැබූ උතුමන් ඇසුරේ මේ ඇසුරු කිරීමෙන්මයි. එහෙම නැතුව ධර්ම විනය පුරුදු කළා සාසනික සාරය නොලැබුව අය ඇසුරු කළා කියලා ජීවමාන ධර්ම විනය සම්බන්ධයෙන් දස කතාවක්වත් අහන්න ලැබෙන්නේ. අහාවි මොනවා හරි මුලක් මැදක් අග නෑ. සංසිඳන ධර්මයේ විසිරී විහානකොට සමහර ධර්මේ කතා කරන ටික වෙලාවක් යනකොට කලකෝලාල වාද විවාද එහෙම වෙන්න පුළුවන්ද? ඔන්න ප්‍රමාදයයි සාකච්ඡා. එහෙම වෙන්න බෑ. එහෙනම් බුදුරජාණන් වහන්සේ වදාලා අනාගතේ මේ බය තියෙනවා. අනාගතේ සිවුරු කැමති වෙනවා භික්ෂුව අලංකාර සිවුරු පුරවීමට කැමති වෙනවා. ආරණ්‍ය වාසය කරන්නේ ගමට එනවා. ගමට ඇවිල්ලා මොකද කරේ? ශ්‍රමණ ජීවිතයට ගැලපෙන්නේ නැති ශ්‍රමණ සාරුප්පේ උන් වචනේ. ශ්‍රමණ බවට නොගැලපෙන සිව්පසයේ ඇසුර පවත්තන්න රැස් කරන්න පටන් ගන්නවා. මානනි මේක අනාගතයේ සිද්ධ වෙන දෙයක්. ඉතික් ඒ බයට මොහොන දෙන්න කලින් ඔයගොල්ලෝ අපමාදේන සම්පාදේත බය ධම්මා සංඛාරා හේතුඵල ධර්මයෙන් අටගත් සෑම ජීවී අජීවී දෙයක්ම හේතු නිසා හටගෙන හේතු නැති යන දේවල් වෙනස් වෙන අනිත්‍ය දේවල්. ඒ නිසා මේ කෙරේ අවබෝධයෙන් කලකිරින්නයි වටින්නේ. අවබෝධයෙන් නොලැන්නේ වටින්නේ. අවබෝධයෙන් නිදහස් වෙන්නයි වටින්නේ කියලා තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ. නේ? එතකොට ජීවත් වෙනවා කියලා කියන්නේ මේ මොහොත. ජීවිතය කියන්නේ ඊළඟ මොහොතේ ඉඳීද කියලා දන්නේ? එහෙනම් මේ මොහොතේ තමයි මේ සියල්ලම අපිට කරගන්න තියෙන්නේ. ශ්‍රද්ධාව, සිල්වත් බව, දහම් දැනුම, සද්ධාවිය මේ ඔක්කොම පුරුදු කරන දේ සතිපට්ඨාන මේ මොහොතේ. එතකොට ඒකට උවමනා කරන වීරිය උපදින දස කතාවක් ගෙයි පැවිදි අපි ඇසුරු කරන එකෙන් ඇහෙන්නේ නැත්තම් ඒ ඇසුර අපිට වැඩක් තියනවද? වැඩක් නැහැ. අපි තේරුම් ගන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත් මහණේ තව අනාගතේ මෙහෙම බයක් තියෙනවා. දැන් අර අනාගත බය අපිට දකින්න ලැබිලා නැද්ද? එහෙනම් මේ සංඝ පිරිස නිසා බුද්ධ ශාසනය බබලවන්නේ නැහැ. ශ්‍රමණ සාරුප්පින් බැහැර වෙනවා. ශ්‍රමණ සාමීච ප්‍රතිපදාවේ ශ්‍රමණ සංඥාවේ ශ්‍රමණ ප්‍රතිපදාවේ බැහැර වෙනවා. එතකොට බැහැර වීමත් එක්ක වැටෙනවා ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ ගණිතද අශාක්‍ය පුත්‍ර අශ්‍රමණ ගණිතද. හැබැයි ලෝකෙට පෙනීවි චීවර හඳිනවා දානමාන වළනවා බෙහෙත් නේ පිරිකර පරිහරණය කරනවා සිවුරු පරිහරණය කරනවා වාසය කරනවා පෙනීවි. ඒ වුණාට ශාසනය නම් බබලවන්නේ නෑ. බබලවන්නේ නැත්තේ ශාසනික ප්‍රතිපදාව තුල තමයි නැති නිසා. ඊළඟට දෙවෙනි එක පින්වත් මහණනි අනාගතයේ භික්ෂු භික්ෂුණීහි ආහාර පාන කිරී කැමති වන්නයි දානෙට. දැන් මේ චොකලෙට් තමයි කියන්නේ. භික්ෂුණී නෙවෙයිනේ නේද? ඔහු ප්‍රණීත ආහාර පානයට කැමති වෙමින් පිණිසුගා යෑම අත්හරින්නේය. එහෙනම් දානය සපයා ගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි බුදුරජාණන් වහන්සේ වදාලා යම් දානය ලබා ගන්න පළවෙනි එක නිස හතරේ අපේ උපසම්පදාව තියෙන්නේ භික්ෂූත්වයේ ශ්‍රමණ බව පිණ්ඩපාතේ. අමතර දෙයක් තමයි ගෘහපති ඔය ගේන දානය. හැබැයි පැවිද්ද තියෙන්නේ පිණ්ඩපාතේ. ඒක දුකක්. එතකොට තවදුරටත් වෙන්නේ අනේ මේකේ නිදහස් වෙන්නේ කොහොමද? නේද? සමහර වෙලාවට අපි කියන අනේ මේක මේ පෙත්තක්වත් නැද්ද මේ? මොන වදයක්ද මේකනේ? අන්න එතකොට ප්‍රමාද වෙන්නද හිතෙන්නේ අප්‍රමාද වෙන්නද? ඒකනේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට සංඝයාට අන්‍යාගමික වහ දෙනවා දානෙට. වළක්වන්නේ නැහැ පිණ්ඩපාතේ. ඒ මොකද? එතන තමයි මගපල්ලාවෙන් බිහි වෙන්නේ. පිණ්ඩපාතේට වහ දෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ධර්මයේ මුල් කාලේනේ. එක එක ආගම් අදහන හිටියන්නේ. පිණ්ඩපාතේ කරගෙන ඇවිල්ලා සංඝ පිරිසත් එක්ක බෙදාගෙන වළඳන්නේ. තමන් පස්සේ බලනකොට කලින් අර වළඳන පිරිස පිළිගන්න අපවත් වෙනවා.
රාතන් වහන්සේලා පිරිනුවම් පානවා වහදාලා. බුදුරජාණන් වහන්සේ බෙහෙත් වළඳනවා, වදාරනවා. අසුචි දිය කරලා පෙරලා වළඳන්න කියනවා. ඊනවස නගුල් තලයේ මැටි අරගෙන හොදලා වතුර වළඳන්න කියන විස බෙහෙතයි. එච්චරයි. පින්නපාතේ වඩින්න එපා වහදේ. එහෙම එකක් ඇයි? ශාසනයේ බබළුන විදිය භාග්‍යතුන් වහන්සේ හැර කවුරුන දන්නවද? නේ? අද මොකද කරන්නේ? සමහර ආචාර්යපාදයන් වහන්සේලා පින්නපාතේ වඩින්න එපා වහදිනවා. කිලිස්සයිත අනුකම්පාවෙන් එහෙම කරනවා. ඊට පස්සේ මඟඵල ලබනවද? ඒත් මගනේ වහන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා දානය ලබා ගන්න ක්‍රම දෙකයි. ඒකාන්ත පැවිද්දට තියෙන පින්නපාතය, අමතර දෙයක් තමයි ගෘහපති. ඒක අමතර දෙයක්. ඒකාන්ත දෙයක් නෙමෙයි. ඒක නේ ගෙවල් වලට දාන්නට වඩින්නේ. ඒක ඒ අයගේ අනුග්‍රහයට යහපත පිණිස. මොකද ඒ අය නිසානේ අපි යපින්නේ. ඒ අයට හැබැයි අපි පැවිදි මහානකමේ තියෙන දානේ ඒකාන්ත පින්නපාතේ. අනාගතයේ භික්ෂු ප්‍රණීත ආහාර පාන කෙරෙහි කැමැති වන්නා හොය. ඔහු ප්‍රණීත ආහාර පානන කැමති වෙමින් පිණිසුගා යාම අත්හරින්නා වේ. බුදුරජාණන් වහන්සේ වදාලා ඔය දානේ පින්දපාතෙන් වේවා ගෘහපති දානෙන් වේවා මග වැඩෙනවා නම් ඒක තෝරා ගන්න Tamanට අයිතිය තියෙනවා. පින්දපාතේ වඩින ගෘහපති දානෙට වඩිනකොට විසරෙන්න කරුණු වැඩි. කෙලෙස් අට ගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා එතකොට ඒ දානේ අතාරින්න. ඒක අර්බුදයක් නේ. පින්දපාතේ වඩිනවා. පින්දපාතේ වඩිනකොට සිහිනුවණින් කෙලෙස් හට ගන්නෑ. එතකොට බුදුරජාණන් වහන්සේ මේක ඕපනයිකයි නේ. ඒක පොදු දෙයක් නෙමෙයි, පුද්ගලිකයි. එතකොට මග වැඩෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒක එහෙම අන්න එතකොට පින්ඩපාතේ තෝරගන්න. එතකොට ඒක ගුරුවරයෙකුට නැති කරන්න බෑ. ආචාර උපාධිය නිසේ කර්මාචාර කෙනෙකුට Tamanට ඕන විදිහට පොදුවේ එක එක්කෙනාට වෙනස් කරන්න පුද්ගලික වශයෙන් කරන්න බෑ. ගෝලියෝ 10 දෙනෙක් ඉන්නවා නම් Tamanගේ මතය Tamanට ඕන විදිහට කරන්න බෑ. ඕපනයිකයි. ඒ 10 දෙනාටම අපි හිතමු එක්කෙනෙක් තෝරාගත්තා කියලා ගෘහපති දාන්නේ මග වැඩෙනවා. එතකොට පින්ඩපාතය තෑරියා. ඒක එයාට සාධාරණ. තව කෙනෙකුට. එතකොට දෙපැත්තම තියෙනව නේද? අන්න ඒක තමයි බුද්ධ වචනේ. දානේ සම්බන්ධයෙන් මග වැඩෙන පැත්ත තමයි තෝරගන්න පුළුවන්. ඒක කාටවත් නැති කරන්න නැති කළොත් ශාසනේ අතුරුදහන් වෙනවා. මයි මගපල්ලාවේ බිහි වෙන සිහිනුවනේ නැති නොපදින්නේ. ඒකට බාධාවක් කළා වෙනවා. එතකොට ආචාර උපාධ්‍ය සියලු දෙනා වැඩි හිටි ඉන්න ඕනේ. ඒකට උපකාර කරන්නද මග අහුරන්නද? උපකාර කරන යමෙක් Tamanට ඕන විදිහට Tamanට ඕන දේ වෙනස් කරනවා. එතකොට එයා තිස්සරනේ ශාසනය අතුරුදහන් කරන්න යමක් කළාද නැද්ද? පිළිගත්තත් නැතත් ඇත්ත ඒකයි. මොනවාරි ඒ කාරණේ සාධාරණීකරන්න මොනවාරි කියාවේ ඇත්ත ඒක නෙවෙයි. දැන් රාතන් වහන්සේ නමක් ඒක කරයිද? අනාගාමී කෙනෙක්, සකදාගාමී කෙනෙක්, ශාසනික සාරය ලැබු සෝවන් කෙනෙක්, ධම්මානුසද්ධානුසාරී කෙනෙක්. එහෙනම් කරන්නේ කවුද? පිළිගත්තත් නැතත් මගපල්ලාභින ශ්‍රාවක වෙන මේක කරන්නේ නෑ. මොකද ශ්‍රද්ධාවන්ත කෙනාගේ ලක්ෂණේ සාස්ෘණ වාසේ වදාළ දේ කියන කරන හිතන එක නේ. එතකොට යථාර්ථයක් විදිහට සත්‍යයෙන් නෝනින් විමසලා තේරුම් ගත්තට පස්සේ හැබෑම ශ්‍රාවකෙක් හිතන අර මඩපිළිවෙලට බාධා කරන තේර මැදේම කනාවක ගෙහි පැවිදි කවුරු හරි ඉන්නවනම් බාධා කරන එතන ශ්‍රාවකෙක් ඒ පිරිස අතර බාධා කරන පිරිස අතර නෑ. ඇත්ත ඒක නේද? අන්න ඒකට තමයි කර්මය හැදෙන්නේ. ඒකින් තමයි උපතක් කරා යන්නේ. ඒක පිළිගත්තත් නැතත් ඇත්ත ඒක. ඒක නිසා මේ කාරණේ කෙනෙකුට වුණාට පස්සේ සමහර හිතෙන්න පුළුවන් අසවලාට චෝදනා කරනවා. අසවලාට චෝදනා කරනවා කියලා හිතෙන්න පුළුවන්. නේ? නමුත් මෙයයි ඇත්ත. Tamanට නොතේරුම්කමට වෙන්න කරන්නේ. නේ? තමගේ රුසිද්දත්වයට වෙන්න පුළුවන්. ලාභ සත්කාරයට වෙන්න පුළුවන්. නමුත් ශ්‍රාවකත්වය කියන්නේ එහෙම එකක් නෙවෙයි. සතර අගතියෙන් තොරව ශ්‍රද්ධාවන්ත අය විදිහට සිහිනුවණින් මේ කාරණේ තේරුම් ගනිත්වා. නේ? දැන් සමහර බණ මම ධර්ම දේශනා අහලා සමහරට කියනවා අසවලාට බැන්න නේද කියලා අහනවා. අසවල් කෙනාට බැන්න නේද කියලා අහනවා. මං කියනවා එහෙමද? හරි. එතකොට මම බුදුරජාණන් වහන්සේට බැනලා තියනවද? ධර්මයට අභූත නෑ කියනවා. එතකොට මට පෞරස් වෙලාද?
අපි පුජ්‍යලික වශයෙන් සරණ යන්නේ භාග්‍යතුන් වහන්සේ. දෙයක් විදිහට ධර්මයේ පිරිසක් වශයෙන් මාර්ගඵලලාභී සංඝයා මිස Tamanට ඕන දේ කියන කරන හිතන ගිහි පැවිදියයි පැවිද්දන් නෙවෙයි. නේද? මොකද ආචාර උපාධ්‍යයන් වහන්සේලාට එක කර්මයක්, ගෝලයන්ට එක කර්මයක්, උපාසක උපාසිකාවන්ට එක එහෙම එකක් තියෙනවද? සමනේ. ඒකේ සෝනස අපි අරසන් අතහැරලා මේ තැන් තෝරගමු. එතකොට නුවණැත්තා තේරුම් ගන්න ඕනේ ඒකයි. කලන්න ඕන දේ. එහෙම නැත්නම් එතන අතාරින්න ඕනේ. ඒක තමයි සති ඕපනයිකයි. බුදුරජාණන් වහන්සේ වදාළ අනාගතයේ භික්ෂු ප්‍රණීත ආහාර පාන කිරී කැමති වෙලා ආහාර පාරන්න කැමති වෙමින් පිළිසුඟා යාම අත්තරින්නේය පිළිගත්තත් නැතත්. දැන් පින්න පාත තියනවාද? දැන් අත්හැරියා. එහෙනම් බුදුරජාණන් වහන්සේ යම් රාත්‍රියක සම්බුද්ධත්වයට පත් වෙලා ලෝකාවබෝධ සූත්‍රයේ යමක් දේශනා කළා ඒ මොහොතේ පටන් යම් රාත්‍රියක පිරිනුවන් පෑවද ඒ මොහොත දක්වා මේ දේශනා කරපු යම් ධර්මයක් ඇද්ද යම් ප්‍රකාශයක් ඇද්ද යම් බුද්ධ වචනයක් ඇද්ද ඒ කාන්තේ මේ විදිහටම සිද්ධ වන්නේය වෙන විදිහකට සිද්ධ නොවන්නේය. ඒක නිසා සත්‍ය අපි සරණගේ ධර්මයකනේ අපි සරණගේ ශාස්ත්‍රඥ වාසිකේ අවබෝධයකනේ නේද? එහෙමනම් ප්‍රණීත ආහාර පානයන්ට කැමති වෙමින් තමයි පිනිසුඟා යාම ඇත්තලා තියෙන්නේ. පිළිගත්තත් නැතත් ඇත්තේ ඒකයි. මේ කියන්නේ නෑ ඒක පිළිගන්න අපි පිළිගන්න. සමහර කෙනෙක් පිළිගන්නේ නැතුවේ අයෝනිසුමානසිකාරී ලාභ සත්කාරයට කිජු වෙලා සතරාගතියට දැන් බහුතරය එතනනේ. දැන් සාසනේ ගෙන්නගෙන වල දීලා ගේන දානයක් පෙළදීමක් තිබිලා නැහැ. ගෙනෙල්ල තියෙන්නේ ගිලන් භික්ෂුන්ට පමණයි. මේක මොන කාලේ කොතනදී සිද්ධ වුණාද කියලා හොයාගන්න අමාරුයි. නේ? ඒ නිසානේ මේ අනුතුර හම්බ කරගෙන කන්න තිබ්බනම් ඔය සද්ද බද්ද ඔක්කොම නේ? එහෙනම් අපි කැමති නුනත් අකමැති වුණත් පිළිගන්න ඕනේ. ප්‍රණීත ආහාර පානයන්ට කැමති වෙමින් තමයි වර්තමානයේ භික්ෂුන් පින්ඩපාතේ ඇතැරලා තියෙන්නේ. නේ? නේද? මේක අනාගත බයක්. ආරණ්‍ය දුර ඈත වනසෙනසුන් වල වාසය කිරීම අත්හැරලා තියෙන්නේ. අනාගතේ දැන් වෙලානේ. ගම්නියන් ගම රාජධානි වෙත පැමිණි වාසය කරන්නා හොය. ඔය ඇවිල්ලා තියෙනවානේ. ඊට පස්සේ ප්‍රණීත ආහාර පාන සොයනු පිණිසද අනේක ප්‍රකාරව ශ්‍රමණ සාරෝප්‍යයට කැප නොවු වකප කටයුතු වල මැදිහත් වන්නා හොය. අනාගතේ දැන් වෙලා තියෙනවානේ. නේ? වෙලා තියෙනවා. එතකොට මහණෙනි මේ දෙවෙනි අනාගත බයයි. මෙකල බය හටගෙන නැත්තේ. අනාගතේ හටගන්නේ ඔබ විසින් මේ දැනගෙන තේරුම් අරගෙන ඒකට මුහුණ දෙන්න කලින් දැම්ම අප්‍රමාදී වෙන්න කියලා උන දෙවෙනි අනාගත බය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළන පින්වත් මහණෙනි දැන් කාටවත් මේකෙදි නිඳාපාස කරන්නේ නැහැ. මේ කුසල අකුසල් ප්‍රමාදී අප්‍රමාදී බව ධර්මයේ තමයි මාර්ගය තමයි මේ විස්තර කරන්නේ. එතකොට මට බයිනවා කියලා ඇඟට දාගත්තොත් එයා මම කියලා හිතන්නේ කොහොමද එයාට වදිනවා? ඒ මමනේ. ධර්මය අහන්න ඕන මම කියලාද ශ්‍රද්ධාවන්ත කෙනෙක් විදියට සිහිනුවණින් නිදහස් මනසකින්ද? ශ්‍රද්ධාවන්ත කෙනෙක් විදියට සතරාගතයෙන් තුරව ස්වාධීන නිදහස් මනසකින්. එතකොට මම එතන ඉන්නවද? නෑ. අන්න යාගේ සිහිනුවණ වැඩිලා යනවා. නේ? මම කියලා හිතන්න පටන් ගත්තොත් අරුබුදේ කරා යනවා. නේද? ඔව් ඉස්කෝලේ තාත්තා නිදා ගන්න එපා. නැත්නම් නිදා ගන්න කතා කරන්න යනකොට. නේද? එතකොට ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළන ඔන්න තුන්වෙනි අනාගත බය. ඔව් මොකන්ද? පළවෙනි පින්වත් මහණෙනි අනාගතයේ භික්ෂුහු අලංකාර කුටිසෙනසුන් කැමති වන්නායෝ. අනාගතයේ භික්ෂුහු අලංකාර කුටි සෙනසුන් කැමති වන්නාවිය. හැබැයි Tamanට එකලත් කැමති විදිහට හදන්න පුළුවන්. දැන් විසාකා මෑණියන්ගේ පූර්වාරාම යටතට්ටුවේ 500යි. ඒක දායක පින්වතුන්ගේ පැත්තනේ. දැන් පාපිස්ස කහවණු 100ට වඩා වටිනවා. ඒක දායක පින්වතුන්ගේ ශ්‍රද්ධාව මත කරන දෙයක්. ශ්‍රද්ධාවේ ප්‍රමාණයනේ දාන දෙන්නේ නේද? එතන දෝෂයක් නැහැ. දෝෂෙ තියෙන්නේ මොකද්ද? භික්ෂුහු අලංකාර කුටිසෙනසුන් කෙරෙහි කැමති වන්නා වූ අන්න ඒක තියෙන දායක පින්වතුන්ගේ පැත්තේ යනතුරු තියෙන්නේ භික්ෂුන් කෙරෙහිද? අන්න ඒකයි යනතුරු පෙන්වා දෙන්නේ. දැන් මෙකල වර්තමාන සංඝයා නිවන් මාර්ගට කැමති වෙන්නේ. එකල අනාගත භික්ෂු සංඝයා
සිව් පසේට කැමති වන්නා වූ එකරුණේ ශාසනය අතුරුදහන් වෙනවා කියන කාරණේ මේ ඉස්මතු කරන්නේ. එතකොට මොකද වෙන්නේ? ප්‍රමාදී වෙලා නේද? අනුන්ගේ සිල්ලතුන්ග ගුණවතුන්ගේ සිව්පස්සේ වළඳලා ගිනි ගුලි ගුලලා සතර පහයට වෙන ඉඩකඩ එතකොට තියෙන්නේ. අර අග්ගිකන්දපු සූත්‍රනේ දැන් හිතලා බලන්න. අග්ගිකන්දපු සූත්‍රයේ දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ සංඝ පිරිස දිහා බලන නේද දේශනා කරන්නේ. එතකොට බැලුවා 69ක් අරහත්ත්වයටපත් වෙනවා. 69 ගිහි වෙනවා. 69ගේ කටින් උණුලී දානවා. එතකොට ඉලක්ක කරේ කවුද? බුදුරජාණන් වහන්සේ. මහා කරුණාවයි. ඉලක්ක කරේ කවුද? අර 69 අනිත් අය ගිහි වෙන කතාව වැඩ දුස්සීල වෙලා ප්‍රමාදේ. ඔව් ඊට පස්සේ ශාසනය කියන්නේ පිරිසිදුනේ. ගිහි පැවිදි පිරිසිදු. ඇතුලේ එකක් පිටේ එකක් නෑ. ඒ කියන්නේ අවංකයි. ඒ කියන්නේ සත්‍යවාදී. ඒ කියන්නේ සිල්වත්. බොරු කිවි මෙලකෙච්ච. ඒ අය තමයි ශාසනයට අයිති. නේද? ශාසනයට අයිති. එතකොට කොටි සෙනසුන් වලට කැමත වන්නා වේ. රුක්සවනේ වාසය කිරීම අත්තරින්නේය. දැන් ගසු කැලේට යන්නේ නැත්තම් ඉතින් ගස් ගැන ඉස්සර ආරන්නේ හිටියේ සංඝයා. දැන් කවුද ඉන්නේ? හොරුනේ හිටියේ. නිදන් හොරු. ඉතින් කවුරු හරි එන්න එපයි. නේද? ගස් කොළන් ඔක්කොම කපලා. අපි එනකොට බෝල් පනා ගස් ටිකක් වගේ පොඩි පොඩි දේවල් තිබුණේ තාත්ත. දැන් තමයි ගමේ කට්ටිය කියනවලු අම්බෝ කැත්තක්වත් තරම් ඔය කැලේ පයින්න එපා. ඉන්නව රුක්ෂ දෙවියෙක් අතනින් පොල්ල තියාගෙන. කවුද? මම. එයි වගේම කරන්නේ. අපිට අපේ අම්මලා වගේ බලාගන්නේ තාත්තලා වගේ මේ ගස් කොළන් ටිකනේ. දැන් ඕගොල්ලන්ට ඇතුළට එනකොට හිතේ මේ සංසිඳීමක් නිවීමක් ඇති වෙන්නේ නැද්ද? එතකොට ඇවිස්සිච්ච පරිසරයෙන් ඔයාලා ශ්‍රමණයන් වහන්සේලාගේ සීමාවට එනකොට ඒක තේන්න ඕනනේ. අර කායික මානසික දැවිලි තැවිලි කෙලෙස් සහිත පරිසරයෙන් ඒක දුරු කරන ප්‍රතිපදාවේ ඉන්න ශ්‍රමණයන් වහන්සේලාගේ සීමාවට ඇතුළු වෙනකොට ඕක තේන්න ඕන නේද? ඒකනේ ඒ සීමාවේ ඉන්න සතෙක්වත් වැද්දෙකුට අල්ලන්න පුළුවන්ද? ඔන්න බලන්න නේ නේද? එතකොට දැන් මේ බලන්න මට ඉන්න දේව දූතෙක් මේ ගහ. මට සුගතියට යන්න බුදුරජාණන් වහන්සේට පූජා කරන්න. පසේ බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලාට මල් පූජා කරන්න මල් හොයලා දෙන්නේ කවුද? මං හරි ආදරේ ගහට. මම මෑත කාලේ ඇවිල්ලා පුතා මට මල් නෑ පූජා කරන්න කිව්වා. හොඳට මල් පිපෙන්නේ කම මන් දන්නේ ඒකටද කියලා. මේ පටන් ගත්තමයි ගොඩක් පිපෙන්නේ නේ තාත්තා. මේ තුන්වෙනි කන්නනේ. එතකොට ගහ යුතුයකමකින් කරලා නැද්ද? එතකොට ඒ ගහම ආරක්ෂා කරගන්න ඕනද නැද්ද? මං ගෞරව කරන්න ඕන නැද්ද? බුදුරජාණන් වහන්සේ බෝධින් වහන්සේට සතියක් ඇසපිය නොයලා කෙලෙහිගුණ දැක්කුවනේ. ඒක නුවණැති සිවණ පිරිසගේ ලක්ෂණයක්. සිවණ සලසා දුන් ගහේ අතු කපන්න එපා කියන්නේ ඒකයි. නේද? දැන් මේ එළියට ගියාට පස්සේ අයන තේරෙන්නේ නැති ගොඩක් මාස 3ක් ඇතුළත ආය වැට පැනපු ගමන නේ කාෂ්ඨ ගතිය. හැබැයි ඇතුල් වෙනකොට ඒ ගතිය. එතකොට මේ ගස් කොළන් ටික නේද අපි බලාගන්නේ. එතකොට ඒක විනාශ වෙන්න දෙන එක හොඳද? මොකද වන සංරක්ෂණයනේ පඩි ගන්නනේ. පුරා විද්‍යාවේදී බලන දේ අපිනේ බලාගන්නේ. නේද? ඔව් නේද? ඕගොල්ලෝ එන්නේ නෑ. එන්න හේතුවකුත් නෑ. මලක් තිබුණොත් ඒ බඹරු යතෙන්නේ. නේ? එහෙම නේද? ඔව්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා රුක්සේනේ වාසය කිරීම අත්හරිනවා. ආරණ්‍ය දුර ඈත සෙනසුන් වල වාසය කිරීම අත්හරිනවා. අනාගත සංඝයා කියන්නේ ශ්‍රමණ ප්‍රතිපදාව ගම් නියංගම් රාජධානියද පැමිණි වාසය කරන්නාවිය. අලංකාර කුටි සෙනසුන් පිණිසද අනේක ප්‍රකාර වූ ශ්‍රමණ සාරූප්‍යයට අහිතකර වූ හිතකර නොවූ අසාක්‍ය පුත්‍ර ආශ්‍රමණ කටයුතු වලට මැදිහත් වෙන්නා වූය. මහණනි මේ අනාගතයේ ඇතිවෙන තුන්වෙනි බයයි. ඒ නිසා මේක තේරුම් අරගෙන දැන්ම අප්‍රමාදයෙන් කියලා දාලා. ඒක දැන් සිද්ධ වෙලා නැද්ද? මේ කාටවත් නින්දා පහස කරන මේ බුද්ධ වචනේ. ඇත්ත මේ අපි සරණ ගිය දැන් ධම්මං සරණං ගච්ඡාමි කියලා සරණ ගියේ මේකනේ. ඒක තමයි අපි මේ කතා කරන්නේ. දැන් වෙලා තියෙන්නේ මොකද අහන්න ලැබෙන්නේ නැහනේ. හේතුව තමන්ගේ ස්වභාවයට අනුව ගැළපෙන දේවල් බොහෝ විට කතා කරන්නේ.
නේ. දැන් පන්සිල් ගැන කතා කරනවා, දානි ගැන කතා කරනවා, අටසිල් ගැන කතා කරනවා. හැබැයි සාමනීර සීලය ගැන කතා කරනවද? ඒ මොකද ඉන්නවනේ එහෙමයි. ඔව් කතා කරන්නේ. උපසම්පදා සීලය ගැන කතා කරනවද? ඉන්නවනේ එහෙමයි. ඒ මොකද? කතා කරපන් ලාභ සත්කාර ඔව් ඊට පස්සේ සීලය ගැන කතා කරනවා, සමාධිය ගැන කතා කරනවාඩි, ප්‍රඥාව ගැන කතා කරනවා. ඒ මොකද? තමන්ට ගැළපේ තමන්ගේ අඩුපාඩුත් එක්ක නිසා නේද එහෙම වෙන්නේ? නැත්නම් මුලමදාග තේින්න බෑ. සීලය ගැන කතා කරනවා, දානය ගැන කතා කරනවා, සීලය ගැන කතා කරනවා. ඒ සමාධිය භාවනා ධ්‍යාන ගැන කතා කරන්නේ නැත්තේ. තමන්ට නැත්තම් නිරෝල් දැන් වෙලා තියෙන්නේ අටුවා ටීකා ටිප්පණි තියෙන නිසා සමහරක් කියන්නේ මාස ගන්න හැබැයි පටන් ගන්නකොට වරදිනවා. අයි අත්දැකීමකුත් නැහැ, අත්දැකීම් ලැබුවයි අසුරු කරන්නත් නැහැ, ලැබුවයිකින් අහු දෙයක්වත් නැහැ. ඒ නිසා අතාරිනවා. අටුවා ටීකා ටිප්පණි වල ප්‍රායෝගික භාවයේදී ඇතිවෙන ගැටලු එහෙම මොකුත් මුල අග තියෙනවා. මැද තියෙන්න බෑ. ආන්න ඇසුරෙන් ඉන්න ඕනේ ඒක. දැන් ආනාපාන සතිය වඩන්නේ විතරක උපසමයට හිත විසිරෙනවට. දැන් අර වචන ටිකනේ තියෙන්නේ. සීමා ශ්වාස කරනවා, ප්‍රශ්වාස කරනවා. අපි හිතමු මේ ගැන හිත කරගෙන යනකොට සිහිය පොඩ්ඩක් එහෙට මේ වෙලා හිත හැංගුණා. නිදාගනොත් නැහැ. පැය ගානක් වාඩි වෙලා උණු නැගිටිනවා. මොකක් වුණාද දන්නේ? දන්නේ නැහැ. ඊට පස්සේ අහනවා දැන් නිදාගනොත් නැහැ. භාවනා කරලා නැහැ. සිහි කරන්න බෑ. මොකක් වුණාද දන්නේ නැහැ. අතරමුන් වෙලා මොකද උනේ දන්නේ නැහැ. ඊට පස්සේ කාගෙන්ද දැන් උකහන්නේ? අපි ආමුදුරුන් ගහුවොත් අනේ කොල්ල මම නම් ඌව දන්නේ කරලත් නැහැ කියලා. හැබැයි මහාචාර්ය වෙන්න පුළුවන්. දැන් රහත් වෙලා ගියේ. ඔව් නැත්නම් රහත් වෙලා කියන නේද මගපල් ලැබා කියන්නේ. නැත්නම් අනිමිත්ත සමාධියට ඔව් නේද? ඔව් ඊට පස්සේ දැන් මේ එතකොට හැබැයි මග වැඩපු කෙනා දන්නේ නැද්ද ඔක? මග වැඩපු කෙනා දන්නවා. එයා පහු කරගෙන යන්නේ. අන්න එතකොට තමයි කල්යාණ මිත්‍ර ඇසුරන් අවශ්‍ය කෙනයි හොයන්නේ මග වඩන කෙනා. නැති කෙනාට වගේ නෑ එක තැන පල්. එතකොටයි කල්යාණ මිත්‍ර වැදගත් වෙන්නේ. දැන් මොකද්ද මේ කල්යාණ මිත්‍රන් විදිහට කතා කරන්නේ? මේ ප්‍රමාදීව චීවරේ පාසුකූල චීවරය ඇතෑරපෝ. පිණ්ඩපාතය ඇතෑරපෝ. ශ්‍රමණ සාරුප්පේ සේනාසනේ ඇතෑරපෝ. කුටි සෙනසුන් ඇතෑරපෝ. නේ කල්යාණ මිත්‍ර ඇසුර ඇතෑරපෝ. දැනුගත්කම් වලින් ප්‍රසිද්ධ අය නේද දැන් මේ කල්යාණ මිත්‍රයන් විදිහට හොයාගෙන යන්නේ. ලාභයක් තේද? මොනවා හරි කියයි. හැබැයි මොනවා හරි කිව්වොත් පිළිවෙලට අවබෝධ කරගන්න තියෙන දේවල් අවබෝධ වෙනවද? සිත සංසිඳෙයිද? වීර්ය උපදීද? නෑනේ. පිළිගත්තොත් නැතත් සත්‍යයකයි. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි තව එකක් තියෙනවා. හතරවෙනි එක. අනාගතේ භික්ෂු භික්ෂුණීන් මුන්න සික්කමානාවන් සාමණේරින් සාමණේර සාමණේරින් වෙන්නේ. ඔව්. සමග එකට එක්ක වාසය කරන්නා වේ. ඒ කියන්නේ භික්ෂු භික්ෂුණී ඔව් මේ සාමණේර සාමණේරින් එකට තියෙනව නේද? දැන් තියෙනවනේ. ඒක අනාගත බයයි. මහණෙනි භික්ෂුණීන් සික්කමානාවන් සාමණේරින් සමග එකට වාසය කිරීම. භික්ෂු භික්ෂුණීන් සාමණේර සාමණේරින් එකට වාසය කිරීම ඇති කල්ලි මෙය කැමති වේ උත්තේද මෙන්න මේක වෙනවා. මොකද්ද? එනං අකමැත්තෙන් බඹසර හැසිරෙන්නා වූය. කැමැත්තෙන්ද? ඇයි දැන් ගිනි ගන්න රාග දේශ බොල කෙලෙස් හට ගන්න පරිසරය නේද දැන් එකතු වෙලා තියෙන්නේ. ඉන්දරත් තියෙනවා පුළුනුත් තියෙනවා. ඔව්. කොයිලාව ගිනි ගනින්න. එතකොට කැමැත්තක් උපදිනවද? හැම මොහොතම රාගය හට ගන්න, දේශය හට ගන්න, කෙලෙස් හට ගන්න පරිසරය. එතකොට බඹසර වාසය කරන්න නිවන් මඟ උපදින කැමැත්තක් උපදිනවද? නැහැ. එසේත් නැත්තම් වෙනත් කිලිටු ආපත්‍යයකට පත්වන්නා වූය. දන්නවනේ වෙන්න තියෙන දේවල්. නේ පරාජිකා වෙන්න පුළුවන්. සංඝාදිශේෂ වෙන්න පුළුවන්. නේ ගරුකාපත්‍ය වලට පත් වෙන්න පුළුවන්. මොකද නොගැලපෙන භූමියේ අගෝචර භූමියේ සැරිසැරීම අනාගත බිය. දැන් ඒක තියෙනවනේ. එසේත් නැත්තම් ශික්ෂාව ප්‍රතික්ෂෝප කොට ගිහිවන්නා විය. නික්කම් ශාසනයේ
කාම නිස්සිත පරිසරය ඇසුරු කරගෙන ජීවත් වෙන්න ගියාට පස්සේ මොකද වෙන්නේ? පැවිදි ජීවිතේට අකුණු සැරවදිනවා. ඒ කියන්නේ කාමයට වැටෙනවා. නික්කම්ම නිස්සිත ශාසනයේ අර ඇසුරත් එක්ක වැඩෙන්නේ කාමයේද නික්කම්මද? එතකොට කාමයට වැටුණාට පස්සේ එයාගේ ඉඳුරන් අසංවර වෙලා දුස්සීල වෙලා කෙලෙසිලා ගිහිල්ලා බඹ පිරිසුදු සුදු සිල්වත් සීනුවණින් තුන ශාසනය රැඳෙයිද? නෑ නේ සිවුරු වැරලා ඔව් ගෙදරට යන්න තමයි සිද්ධ වෙන්නේ කියනවා. ඇයි ගෙදර ජීවත් වෙනකොට ඇසුරු කරන දේවල් තමයි අතර වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ සිව්වෙනි අනාගත බයයි. අනාගතේ මෙහෙම වෙනවා. මීට කලින් මේක වෙලා තියෙනවා. දැන් භික්ෂුණීන් නැහනේ. මීට කලින් එක වෙලා තියෙනවා. තේරෙනවනේ? දැනුත් භික්ෂුණී නමින් හිටියට අපේ සිල් උපාසකම්මලා සිවුරු පුරවාගෙන ඒ රටාවට අදාළයි. භික්ෂුණීන් අයිති නෑ. භික්ෂුණීන්ට අයිති නෑ. නමුත් මේ අකුසලයට වැඩෙන්න ඉඩකට තියෙනවා. දැන් ප්‍රසිද්ධ සමහර තැන්වල තියෙනවනේ. නේද? මේ ඉඩම මේක අනිත් ඉඩම. ඒක ශ්‍රද්ධාවන්තයන්ගේ ලක්ෂණයක්ද? අපි මේ කරුණ කාරණා තේරුම් අරගෙන ජීවත් වෙන්න ඕනේ. නැත්නම් ලෝකයා අසත්‍ය සත්‍ය විදිහට කියාවේ. සත්‍ය අසත්‍ය විදිහට බැහැර කරાવી. අධර්මයේ ධර්මයේ විදිහට කියාවේ. ධර්මයේ අධර්මය කියලා බැහැර කරાવી. එතකොට ඒක ගැළපෙන දෙයක්ද? එතකොට වෙන්නේ මොකද? නුවණ පාවිච්චි නොකළොත්. පැහැදිලි යුතු දෙයට නොපහදීවි. නොපහදින දෙයට පහදී. එතකොට රැස් වෙන අකුසල්ද කුසල්ද? පවුද පින්ද? බොහෝ පව් රැස් කරගෙන මරණින් මත්තේ. ඔව් බුදුරජාණන් වහන්සේ වදාළා සිවුරු වැරලා යන කරුණ කාරණා. පළවෙනි එක තමයි සද්ධා විරිය සති සමාධි ප්‍රඥා නැත්තම් එයා සිවුරු වැරලා යනවා. දෙවෙනි එක ඊළඟ කාරණේ ජීවිතේ මත් වෙලා නම් ඉන්නේ ජාති මද කුල මද ආරෝග්‍ය මද වලින් එයා සිවුරු වැරලා යනවා. ඊළඟට එයා ඉදුරන් අසංවර කෙනෙක් නම් ගන්න ආහාරය ආර්ථය දන්නේ නැත්තම් නිදිවරාගෙන භාවනා කරන්නේ නැත්තම් එයා සිවුරු වැරලා යනවා. එහෙම ඒ මට්ටමටපත් වෙනවා මේ ඔක්කොම එක ගොඩේ වාසය කරන්න ගියාට පස්සේ මේ අනතුර සිද්ධ වෙනවා. මානෙනි මේ බය නැහැ. ඒ සාසන වහන්සේ වැඩ ඉන්නවා. සාසනික සාරය ලැබු රහතන් වහන්සේලා අවවාදයට සුදුසු උත්තමයන් වහන්සේලා වැඩ ඉන්නවා. ඒ නිසා පහළායට එක එක જાතිය සෙල්ලම් දාන්න බෑ. දැන් වහලා ඇති අපේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගැන සාරිපුත්ත මහ රහතන් වහන්සේ ගැන අහලා තියෙනවනේ. එතකොට සාරිපුත්ත මහ රහතන් වහන්සේ ගැන කොහොමද අහලා තියෙන්නේ? උපමාවක්වත් ගුරුසු නෑ. අද මොගල මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගැන කොහොමද අහලා තියෙන්නේ? ටිකක් සරයි. හැබැයි රහතන් වහන්සේ නමක් අම්මා කෙනෙක් වගේ සාරිපුත්ත ඔව්. එහෙමනේ. ඒ වුණාට තෘතීය ශ්‍රාවකයා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මහා පුරුෂ ලක්ෂ තිබේ. ඒ මොකද මේ කටයුතු කරන වෙනස? ඒ තැන සුදුසු විදිහට තමයි ඒ කටයුතු කරලා තියෙන්නේ. දැන් අර බුදුරජාණන් වහන්සේ අපි උදේ කතා කළේ සංඝ පිරිසත් එක්ක උපෝසථයට සහභාගී වුණා. දවසක් එක භික්ෂුවක් දුස්සීලව වාඩිලා හිටියා. බුදුරජාණන් වහන්සේ ප්‍රථම මධ්‍යම පස්චිම යාමයේ දක්වා උපෝසථය කළේ නැහැ. ආනන්දයන් වහන්සේ ඇහුවා භාග්‍යතුන් වහන්සේ දැන් කාලේ හරි භික්ෂුන් අපිරිසුදුයි කිව්වා. මුගලන් මහ රහතන් වහන්සේ බැලුවා. බලනකොට දුස්සීල එක්කෙනෙක් ගානට වාඩිලා ඉන්න මෙන්දේ සිල්වත් සංඝයා අතරේ. ඊට පස්සේ මුගලන් මහ රහතන් වහන්සේ මොකක්ද වදාළේ? පින්වත් භික්ෂුව තථාගතයන් වහන්සේ ඔබ දැක්කවා නැගිටලා එළියට යන්න කිව්වා. මට බෑ කිව්වා. දෙවෙනි පාර කිව්වා. මට බෑ කිව්වා. තුන්වෙනි පාර මොකද කළේ? අතින් අල්ලලා නැගිටින්න කියලා බලෙම නැගිට්ටවා මේ රහතන් වහන්සේ නමක්. ඇයි මුගලන් මහ රහතන් වහන්සේ කරන්නේ? නෑ ඔය ඒක හරි. රහතන් වහන්සේනේ. ඔව් දුස්සීල අල්ලගෙන එළියට ගිහිල්ලා ඔව් එළියෙන් ඉඳ කියලා දොරවල් ආවා. බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත් මහණනි බලන්න කිව්වා අර භික්ෂුව. නැගිටින්න කිව්වට නැගිට්ටේ. දෙවෙනි පාර නැගිටින්න කිව්ව නැගිට්ටේ නෑ. බලෙන්ම එළියට දාන්න සිද්ධ වුණානේ. ඒක බුදුරජාණන් වහන්සේ එපා කිව්වද? නෑ. අද සංඝයා සුළු පිරිසක් යන පොහොය කරනවද? උපෝසථය කරනවද? ඇවත් දේශනවද? එතකොට ඇවතක් වෙලා තිනවද දේශනා කළා පිරිවෙස් මානවත් අබ්බහන පුරුණවද? එතකොට සමගි සංඝයා ඉන්නවද? සුළු පිරිස වශයෙන් අර හැබැයි අපි සංඝයා කියලා කියන්නේ නැද්ද?
වස් කියලා නෙමෙයි ඉස්සරහ පාත් යන්නේ. එතකොට සමහර ජීවිතයට ඇවතක් දෙසලා නැහැ. පෝය කරලා නැහැ. ආපත්‍ති බහුලයි සම්බහුලා. අපිත් සංඝයාලු. ඇත්ත ඒකනේ. පිළිගත්තත් නැතත් ඇත්ත ඒකයි. මහණනි අනාගතේ මේ තියෙනවා. ඒ ශ්‍රමණ අනකාසාව කන්ටක මට්ටම තමයි. ඔව් ඒ යන්නේ. තෙන්නනේ මේ බය තියෙන සංවරයෙන් පස්සනීක මහණනි අනාගතේ භික්ෂූහු ආරාමිකයන් හා සාමණේරයන් සමග එකට එක්ක වාසය කරන්නා ඔය. ඒ කියන්නේ ආරාමිකයන් ඔය ඉන්නේ කට්ටිය. නේ? ඔය ඉන්නේ කට්ටිය. ඔව් ආරාමිකයන් හා කියන්නේ මේ මහත්තර උපාසක මේ ආරාමිකයන් කියලා කියන උපාසක උපාසිකාවන් එකපාරටම ගන්න බෑ. ඒක ධර්ම විනය දන්නවනේ. මොකද ඒ අය කරන්නේ සංඝයාට මේ සීලයට සමාධි නිවන් මාර්ගට උපකාර කරන එකනේ. කන පිට අයත් ඉන්නවනේ. ඔව් තමන්ට උපස්ථාන කරන අයත් එක්කත් සාමණේරයන් සමග එක්ක ඒ කට්ටියට පුළුවන් කපන්න කොටන්න උයන්නේ. පුළුවන් නේ. එතකොට තමන් එක්ක වාසය කරන ආරාමික වාසීන් මේ ඉන්නේ. ඔය ඉන්නේ කට්ටිය. නේ එක්ක එකතු වෙලා සාමණේරයන් මොකද එකට එක්ක වාසය කරන්නේ එක්ක වාසය කරනවා කියනවා එකට මහණෙනි ආරාමිකයන් හා සාමණේරින් සමග එකට වාසය කිරීම ඇති කල්ලි මෙන්න මේක කැමති වෙන්න කියනවා එනම් නොඑක් ආකාරයෙන් ආහාර පාන ආදී රස කොටගෙන සම්නිධිකාර පරිභෝජනයේ යෙදීමත් කැමති දේවල් හදාගෙන පරිභෝජනයට ගන්න. ඔව් කැමති අර කට්ටිය හරහා ඔව් කැපාකව දේවල් බලන්නේ නැතුව අරක ගේන්න මේක ගේන්න කිය අර සාමණේරයන්ට කියලා අර කැපකරුවන්ට කියලා ගෙන්නගෙන මොකද කරන්නේ ආහාර පාන ඊයනම් අසවල් දෙය අදන බෑ නේ එහෙම කරන්න බෑ ඊට පස්සේ ගස්කොලන් වගා කිරීම පිණිස පොළොව කැණීම පිණිසත් ඒ කියන්නේ මේ කියන්නේ මොකද්ද ගස්කොලන් ගස්කොලන් වගා කිරීමස පොළොව කැණීම පිණිසත් ඔව් මේ ගුරුතැනන්නේ දැන් සාමාන්‍ය රුක් රෝපණී කියන්නේ හේවනට ඒක අදාළ නැහැ ඒක පිනක්නේ ඔව් ඊළඟට ගස්වැල් සිඳලීම පිණිසත් මේ ගහ කපන්න දැන් ඊයේ පෙරේද මොකක්ද උනා කියලා නේ අර කියන්නේ නේද මොකද සිද්ධියක් වුණා කියලා කැපීම පිණිසත් ඕලාරික නිමිති පහල කරන්නේ ඒක සංඝයාට කැප. ඇයි ගස්කොලන් කැපීම පචිතයවතක්. කුසල්සිත පිරිහින්න කාරණා උපසම්පදා සංඝයාට. ඊළඟට බුදුරජාණන් වහන්සේද මෙහෙම පැත්තකුත් තියෙනවා. දැන් අපි වඩිනකොට කටුවත්තක් තියෙන ඉස්සරහ. එතකොට කැපකරුට කියනවා මේ කටුවත්තක් තියෙනව නේද? එතකොට එයා දැනගන්න ඕනේ. ඔව් ඊට පස්සේ මේ අත්ත පාත් වෙලා නේද? ඊට පස්සේ මොකද කරන්නේ? නෑ. උස්සලා ලනුවක් දාලා බඳිනවා. කවුරු හරි වෙන කෙනෙක් කැත්තක් මන්නක් පිහියක් එනවා නම් අරගෙන එයාව අයින් කරන්න ඕනේ. එතන කවනවනේ. මොකද ගේ අය වත්තේ ඉඩමේ තියෙන ඔක්කොම තනකොළ දහගක කපලා නේ ගේ හදන්නේ. ඉර පායනකොට වැස්ස කාලේ පටන් ගන්නනේ. වැස්ස කාලේ මාස 3යි. මාස 9ක් පායනවා. ඉන්න පුළුවන්ද? ඒ කලාව ආරණ්‍ය හරියන්නේ. ආරණ්‍ය කියන්නේ වනාන්තරේ නේද? එතකොට නිමිති පහල කරන්න මහණෙනි මේ පස්වෙනි අනාගත බයයි මොකද්ද? අනාගතේ භික්ෂුන් ආරාමිකයන් එකට ඉන්න ගිහි පින්වතුන් එතන උපාසක උපාසිකාවන් නැහැ. පින්වතුන් ඒ වගේම සාමණේරයන් එකතු වෙලා මොකද කරන්නේ? සමග එකට වාසය කිරීම ඇති කල මේ කැමති තියෙනම් නොඑක් ආහාර පාන ආදී රැස් කරගෙන තමන්ට කන්න බොන්න ඕන දේවල් හදාගෙන රැස් කරගෙන තියාගෙන අද උයපු දේ හෙට තියාගෙන හෙට දේ අනිද්ද තියාගෙන අරවා පුරවාගෙන මේවා පුරවාගෙන කන බොන වැඩපිළිවෙල හදනවා හදා ගන්නවා. ඒ වගේම ගස් කොළන් වගා කිරීම පිණිස පොළොව කැණවීම පිණිස ගස්වැල් සිඳලීම පිණිස ඕලාරික නිමිති පහල කරනවා. මහණෙනි අනාගතයේ මේ කාරණුත් ශාසනය අතුරුදහන් වෙනවා. සාමාන්‍ය හිතන්නේ නැති පැතිනේ. අපි හිතනවා. නෑව කියන්නේ සාමාන්‍ය කෙනෙකුට දැන් සාමාන්‍ය කෙනෙකුට ඇයි දැන් මේ එකක්වත් නිවන් මාර්ගට අදාළ දේවල්ද මේ? නිවන් මාර්ග ඇහිරෙන දේවල් නේ. දැන් බලන්න සම්නිධිකාරගෙන තියාගෙන කනවා. අද තියෙනක හෙට තියාගෙන නොපිලි අරගෙන බොනවා.
නේද? කනවා. එතකොට ඒකද ශ්‍රමණ බව. එතකොට මේ ප්‍රමාදී අයගෙද මේ සිද්ධි වෙන්නේ මේ අකුසල් වෙන්නේ අප්‍රමාදී අයගෙද? මේ දෝෂ වෙන්නේ ප්‍රමාදී අයගෙන්ද අප්‍රමාදී අයගෙන්ද? මේ දෝෂ මේ අනාගත බය වෙන්න තියෙන කරුණෝ මේ සංඝයාගෙන් ප්‍රමාදී සංඝයාගෙන්ද වෙන්නේ අප්‍රමාදී සංඝයාගෙන්ද? ප්‍රමාදී අයගෙන් නේද? ප්‍රමාදී කෙනාගෙන් මේ සිද්ධ වෙන්නේ අප්‍රමාදී අයගෙන් වෙන්නේ නැහැ. එහෙනම් යමෙකුට මේ ජීවිතේ ඇඳිවත ගිනිගත් කෙනා ඒ ගින්න නිවන්න වෙහෙස මාසි ගන්නවට වඩා වීරිය කරනවා නම් හිසගත් ගිනිගත් කෙනෙක් ඒ ගින්න වෙහෙස මාසි ගන්නවට වඩා ඒක පැත්තකට තියලා ආයුධයකින් පහර කාපු කෙනෙක් බෙහෙත් කරන්නේ අතහැරලා ඒ වෙලාවට සතිපට්ඨානෙ වඩන්න ඕන කියලා වීරිය කරනවා නම් ඉන්ද්‍රිය සංවරය, ශ්‍රද්ධාව, සිල්වත් බව, දහම් දැනුම, ඉන්ද්‍රිය සංවරය, ජාගරය අනියෝගී, ආහාරේ පමන දැන මරණ සතිය සතිපට්ඨානෙ වඩනවා නම් එයාගේ මේ අකුසල් වෙන්න පුළුවන්ද? බෑ. එහෙනම් මේ ඔක්කොම වෙන්නේ ප්‍රමාදී භික්ෂුන්ගෙන් තමයි වෙන්නේ. දැන් අපි කල්පනා කරලා බලන්න භික්ෂුන් විදිහට අපි කවුද කොතනද ඉන්නේ? නේ? පැවිද්දන්ට මේක අදාළ උනේ. එතකොට අපි තේරුම් ගන්න ගිහි පිඹුතුන්ගේ පැත්තෙන් ඒ අපිට ධර්මය අහන්න අපිට වන්දනාමාන කරන්න දෙන සංඝ පිරිස මෙහෙම ප්‍රමාද වුණොත් අපිට මොනවා වෙයිද කියලා අපි මොකද කරන්නේ? ඒකට වෙන්න කලින් එහෙම වෙලා තියෙනවා සුදුසු අය හොයාගෙන ගිහිල්ලා ඒ අයගෙන් අපිට වැඩ සුදුසු අය හොයාගෙන යන්න ඕනේ. එහෙම ගියපම සමහරට කියයි උඹලා වරෙල්ල මාංශකෝලෙට. වරෙල්ල දානෙට, වඩෙල්ල බනට, වඩෙල්ල බෝධි පූජාවට කියලා කියන්න පුළුවන්. ඒක නුවණැත්තන්ට අදාළ අපි කිව්ව සුගම් මට නම් අදාළ නැහැ. ඔව් ඒක තමන්ගේ සුහිනුවනේ ප්‍රමාණයට. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ අනාගත භය පහ. මේකල මේවා හටගෙන නැහැ. මේ මොහොතේ හටගෙන නැහැ. අනාගතේ හටගන්නයි මේවා හටගන්නේ අනාගතේ. ඔබ විසින් මේ දැනගන්න මේක තේරුම් ගන්න කියනවා. අනාගතේ තියෙන එකක්. දැනගෙන ඒවා ප්‍රහාණය කිරීම පිණිස අප්‍රමාදීව ඇඳිවත හිතනිගත ආවදෙන් පහර කාපු කෙනෙක් ඒ ඔක්කොම ඇතහැරලා සක්කාය දිට්ඨිය දුරු කරන්න කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණයේ යෝනිසෝ මනසිකාරයව ශ්‍රද්ධාව සිල්වත් බව ගිහි නුවණැති ගිහි පැවිදි උතුමන්ගේ දස කතාවෙන් අනුග්‍රහ ලැබීම දහම් දැනුම දන් දීම දෙමෝපියන්ට සැලකීම ධාර්මික ජීවත් වීම මේ දුකට ආයත ස්කන්ධ ධාතු ආයතන ලෝකේ හේතු නිසාටගෙන හේතු නැති වෙනකොට නැති වී යන දෙයක් කියලා අනිත්‍ය දුක අනාත්ම වූ දේවල් කියලා අවබෝධ කරගන්න සිහිය වීර්ය නුවණ දිනු කරන්න ඒ සඳහා වැඩි යුතු සීල සමාධි ප්‍රඥා වඩන්ට කියන තමයි මේ බුදුරජාන් වහන්සේ මේ අනිත් පද ඒක තමයි මේ කියා දෙන්නේ. ඒ නිසා බුදුරජාන් වහන්සේ වදාළේ හැමතිස්සෙම වය ධම්මා සංඛාරා සීල සංස්කාර හටගත් සියල්ල හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට ඊයන්ති වී යන ස්වභාවයෙන් තයි අප්‍රමාදේන සම්පාදේත අප්‍රමාදී වකුසල් ප්‍රහාණය කරලා කුසල් උපදවා ගන්න නිවන් මඟ වඩන්න කියන කාරණේ තමයි මේ බුදු වචනේ දේශනා කළේ. ඉතින් ඒ නිසා මේ පින්වත් හැම දිනාටම අපගේ ධර්ම රාජයන්න් වහන්සේ අපිට දුන්නු පණිවිඩයක් තමයි මේ ශ්‍රවණය කළේ. ඒ නිසා අපිට දැන් ඒකේ ඒ අනුතුරුදායක අනාගත බියට මුහුණ දෙන්න සිද්ධ වෙලා අපේ ජීවිතයට ලොකු අඩුපාඩුවක් ඇතිව ගත කරන කාල පරිච්ඡේදයක් බවට පත් වෙලා මොකද සාසනික සාරය ලැබලු ගිහි පැවිදි උතුමන්ගේ අඩුව නේද? ඉතින් එහෙම වුණා කියලා අපි කම්පා වෙන්නේ නැතුව ලැබිච්ච දේ සතුටු වෙලා මේ හැම දිනාටම උතුම් වූ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ සැබෑම ශ්‍රාවක දරුවන් බවට පත් වෙන්නට මේ උතුම් ශ්‍රවණය කරපු ශ්‍රී සද්ධර්මයේ අපි හැම දිනාටම ඒකාන්තයෙන් හේතු වාසනා වේවා.